ප්‍රශ්නේ බලාගෙන ඉන්න. පළවෙනි ප්‍රශ්නේ බලාගෙන ඉන්න. y සමානයි x වර්ග ඍණ 4x ඍණ 1 සුදුනෝනා බලාගෙන ඉන්න. y සමානයි x වර්ග ඍණ 4x ඍණ 1 සිටේ ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. මට කියන්න පුතේ මේ හිස්තැනට එන්න හිස්තැනට අගය ගන්නෙ කොහොමද? දන්නේ නැති කට්ටිය ලියා ගන්න මෙන්න මෙහෙමයි ගන්න. දන්නේ නැති කට්ටිය කරන්නේ මෙහෙමයි පුතේ. ඕන්නම් සමමිතියෙන් ගන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. උතන සමමිතියෙන් කොහොමවත් ගන්න බෑ අයියේ. හරි මැද එක තමයි දීලා නැත්තේ. කොහොමද පේපරේ හදපු ගුරුවරයෙක් කොච්චර සූක්ෂමද බලන්න. සමමිතියෙන් ගන්න පුළුවන් බව දන්න නිසා හරි මැද එක තමයි හිස් දෙන්නේ. එතකොට බං ඒක ගන්න තියෙන එකම ක්‍රමය තමයි දීලා තියෙන ශ්‍රිතයට x වර්ග ඍණ 4x ඍණ 1 කියන ශ්‍රිතයට x වෙනුවට හිස් තැන උඩින් තියෙන x මොකද්ද? දෙකනේ. අන්න ඒක ආදේශ කරන්න. x තියෙන තැනට දෙක ආදේශ කරනවා. ආදේශ කරනකොට මතක තියාගන්න පුතේ වරහන් දැමීම අත්‍යවශ්‍යයි. x තියෙන තැනට දෙක දානවා. දෙකේ වර්ගය 4යි. ඍණ 4 දෙකෙන් වැඩි කරාම ඍණ 8. ඍණ 1යි. ධන 4යි ඍණ 8යි කියන්නේ ඍණ 4යි. මෙතන ඍණ 1යි. ඍණ 4යි ඍණ 1යි කියන්නේ ඍණ 5යි. අත උස්සන්න මේක ආපු දරුවෝ. එක ලකුණක් දෙන්න. මම කියන විදිහට ලකුණු දෙන්න පුතේ. ඒක තමයි විභාගේ ලකුණු දෙන විදිය. ලකුණු එකක් දෙන්න. හරි. ඊළඟට කියනවා පුතේ ඊළඟට කියනවා හරි. ඊළඟ ප්‍රශ්නේ කියනවා සුදුසු පරිමාණ පොඩකින් x අක්ෂය දිගේ y අක්ෂය දිගේ කුඩා බෙදුම් 10කින් ඒකක එකක් නිරූපණය වෙනස. පුතේ පරිමාණයක් දීපු නිසා නෙත්මි මතක තියාගන්න ඒ පරිමාණයටම අඳින්න ඕන. කවුරු හරි දරුවෙක් Tamanට ඕන පරිමාණයට ඇඳලා තිබුණොත් එයාට ලකුණු අඩු කරනවා. අපරාධනේ. කුඩා බෙදුම් 10ක් කියන්නේ පුතේ ප්‍රස්ථාර කොලේ දැකලා ඇති. චූටි කොළ මේ කොටු පහෙන් පහට තියෙන කොටු. ඒ කොටු දෙකක්. පහේ කොටු දෙකක්. හරිනේ? හරි. අපිට කියනවා පුතේ ප්‍රස්ථාරය අඳින්නලු. ඇඳම මොන වගේ ප්‍රස්ථාරයක් දෙන්න? බලමු. ඇඳම වෙන ප්‍රස්ථාරය පොඩ්ඩක් මට පෙන්නන්න. හඳුනනවා. right. okay. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රස්ථාර විදිය මං කියලා තියන්න ඕනේ නෑනේ. මෙතන අත දරුවෝ නෑ. අත උස්සන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවනම්. right සුපිරි. මේ වගේ ප්‍රස්ථාරයක් ආවනම් සුපිරි. හරි. ඊළඟට කියනවා පුතේ හරි. මතක තියාගන්න ප්‍රස්ථාරය සුදුනෝනා ලකුණු දෙන්නේ මෙහෙමයි. x අක්ෂයයි y අක්ෂයයි ලකුණු කළා නම් ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරය නම් කළා නම් එතෙන්ට ලකුණු 3යි. ලකුණු 3ක් දෙන්න පුතේ. ප්‍රස්ථාරය නම් කළා තියෙන්නත් ඕන. ප්‍රස්ථාරය නම් කළා තියෙනවා. එතෙන්ට ලකුණු 3යි පුතේ. හරි. ඊළඟට කියනවා පුතේ සුදුනෝනා බලාගෙන ඉන්න ලස්සන තැන. x අගය 2ට වඩා වැඩි 5 හෝ 5ට වඩා අඩුයි. මෙන්න මේක. සුදුනෝනා x අගය මම මෙතනින් ලියන්නම්. 2x 5. මෙන්න මේවා දැක්කම සමහරු බයයි. ඊය ලැජ්ජයි. ලැජ්ජයි යකෝ මේවා හදන්න. පට්ට නෝන්ඩි. හැමදාම අපි හදනවා. මෙන්න මෙහෙම හදන්නේ. ලේසි. ඉස්සෙල්ලම බලපම් පුතේ සමාන ලකුණ තියෙනවද කියලා. තියෙනවා නම් කෙලින්ම තර්ක කරන්න ඕන කෙලින් ඉරක් ගහන්න. සමාන ලකුණ නැත්නම් කඩ ඉරක් ගහන්න ඕන. ඉස්සෙල්ල මේක තීරණය කරන්න. ඊළඟට යන්න x ගේ 2 ගාවට. x ගේ 2 ගාවට යන්න මෙන්න මෙතන ඇත්තේ ධන 2. අන්න එතන කෙලින් ගහන්න ඉරක්. මම කරපු නැති කට්ටිය මාත් එක්ක කරමු. x ගේ 2 ගාවින් ගහන්න ඉරක්. අනිවාර්යෙන් y ට සමාන්තරව වදින්න ඕන. කරපු නැති කාණ්ඩේ මාත් එක්ක කරගමු. ඉක්මන් කරන්න. හඳ
x ගේ දෙක ගාමින් කෙලින් ඉරක් ගහන්න. කෙලින් ඉරක්. කෙලින් ඉරක් ගහන්න පුළුවන් මොකද හේතුව මොකක්ද දන්නවද පුතේ? සමාන ලකුණ තියෙන නිසා. සමාන ලකුණ තියෙන නිසා. හා අන්න හරි. එකක සමාන ලකුණ තිබිලා අනිත් එකේ තිබුණ නැත්නම් අඳින්නේ කඩ ඉරක්. සමාන ලකුණක් නැත්නම් අඳින්නේ කෙලින් ඉරක් අඳින්න බෑ. තේරුණාද? මේ සමානතාවල රහස. තේරෙපුතේ? සමාන ලකුණ තිබුණොත් විතරයි සුදාර කෙලින් ඉරක් ගහන්න පුළුවන්. ඔව්. එකක කෙලින් ඉර ගහනවා අනිත් එකේ කඩ ඉර ගහනවා. මේකේ සමාන ලකුණ තියෙනවා. මේකේ නෑ. එතකොට මේකේ කෙලින් ඉරක් ගහනවා මේකේ කඩ ඉරක් ගහනවා. හරිද දුටි? මේක තමයි අකෝ මෙච්චර කිව්වේ. හගේ. දැන් පහ කොයි හරිය පුතේ මේ හරියද? අන්න එතනින් පහ ගාවින් ගහන්නේ කඩ ඉරක්ද කෙලින් ඉරක්ද? ඒත් කෙලින් ඉරක් බා. ඇයි ඒ? ඇයි පුතේ මෙතන සමාන ලකුණ තියෙනවනේ. මේවා පුතේ අනිවාර්යෙන් වැදගත් තැන්. වැදගත් තැන්. හරි. අද යාළුවෝ නැද්ද? ධෝනි. යාළුවෝ නැද්ද? ඔයාගෙන් අහන්න. පහ පාට ධෝනි. නෑ. හරි. ඉක්මන් කරන්න. හරි. දැන් අපිට කියනවා මේ පරාසය තුල වයිගේ හැසිරීම. බලන් ඉඳපන් පුතේ. මෙන්න දැන් සලකන්නේ මේ පරාසය විතරයි. මේ පරාසය තුල මුගේ හැසිරීම. අන්න බලන්න. මොකද්ද වෙන්නේ? මෙතන ඉඳන් වැඩිවීමක් නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? ශ්‍රිතය වැඩි වේ. ධනවද ඍණවද කියලා කියන්න එපා. කෙලින්ම ඉතරයි ලියන්න ඕන. ශ්‍රිතය මොකද්ද වෙන්නේ? වැඩි වේ. ඉතරයි උත්තරේ. ශ්‍රිතය වැඩි වේ. ධනද ඍණද කියලා කියන්න බෑ. ඕන්නම් පුතේ නතාෂා පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ඍණව වැඩි වෙයි මෙතන ඉඳන් මෙතෙන්ට ධන රෙද්දවල ඕනේ නැහැ. කෙලින්ම ලියන්න ශ්‍රිතය වැඩි වේ. වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. හරි නෝන්ඩි ප්‍රශ්නයක්. අද කැමරා ඔන් කරන්නේ කවුරුවත්? වොජිනි ඔන් කරහන්කෝ මම පුතේ කැමරා එක පොඩ්ඩක් බලන්න. හරි. ඊළඟට ළමයි පේනකොට ආසය උගන්න. හරි. ඊළඟට කියනවා පුතේ දී ඇති ශ්‍රිතය පූර්ණ වර්ගයක් දන නියතයක් ආකාරයට සකසන්නලු. මේක පට්ට නෝන්ඩි ගානක් බා. මාර ලේසි. ඔන්න බලන්න කරන විදිය. සුදු නෝනා බලාගෙන. දීපු ශ්‍රිතය x වර්ග ඍණ 4x ඍණ 1. ඔන්න බලන්න. මේක හැමදාම විභාගෙට එනවද? ආවේ නැත්තම් මේ පාර විභාගෙට මගේ කන මං කපනවා. පේපරේ ලියලා එහෙම මෙන්න අපේ ගෙදරට. කොළඹ මාරු. අනිවාර්යෙන් එන්න. ඇවිල්ලා කියන්න සර් මෙන්න කතුර කපන්න කන කියලා. මේක එනෝම තමයි. ආවේ නැත්තම් ලොවෙත් කපනවා. අහගෙන. කරන්නේ මෙහෙමයි. බලාගෙන. y මේ පට්ට ලේසි බං මේක කටපාඩමින් උනක් කරන්න පුළුවන්. x වර්ග ඍණ 4x ලියන්න. එක ලියන්න අප. එකනේ යන්න අප. ඊනමන්නේ පුනි අහගෙන ඉන්නකෝ පුරත කියලා දෙන්න. x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරන්න. දෙකෙන් බෙදලා වර්ග කරන්න. පොඩක් ඉන්න හොඳේ. ඉහලින් රාජ්‍යාණ්ඩුවෙන් කෝල් එකක්.
අනිවාර්යෙන් තාත්තගේ කෝල් එක මොන පන්ති හිටියත් මම ආන්සර් කරනවා. අහගෙන ඉන්න. පුතේ ඉන්නකෝ සුදු. පොඩක් අහගෙන ඉන්න. මිලියනයට ලක්ෂ කීයද? දන්නවා. අහගෙන ඉන්න. කෝටියට බින්දු කීයද? 100යි. කෝටියට බින්දු දෙකකින්. කෝටියට බින්දු කීයද පුතා? 10යි. උඹලා බැංකුවක වැඩ කරොත් බැංකුව හිඟා කනවා 7යි. නෙදකින් දෙයියට ගන්න එපා මුන් NSB බැංකුව එහෙම. ලංකා බැංකුව ඉවරයි බැංකුව ඉවරයි. කෝටියට බින්දු 7යි. ආගෙනින් ලක්ෂයට බින්දු 5යි. ආගෙනින්. දැන් ඔන්න අපේ වැඩේ අවුල් ගියානේ. කෝල් එකක් ඇවිල්ලා බලාගෙන ඉන්න. x ගාව තියෙන මේක ලියන්නේ x ගාව ඉන්න එක දෙකට බෙදලා වර්ග කරනවා. 4 දෙකට බෙදුවම කීයද? ඒක වර්ග කරාම 4යි නේද? එහෙනම් එකතු කරනවා 4ක්. බය නැතුව එකතු කරන්න 4ක්. කරපු නැති කර. ඊට පස්සේ පුතේ මෙයා ලියන්න ඕන. අර උඩ ඉන්න එක්කෙනා ලියනවා නැත්තම් මූණ හොඳ නැහැ. මම දැන් අලුතෙන් 4ක් දැම්මනේ. පුතේ අලුතෙන් මට උපමනාවට ධන 4ක් දැම්මා. ඒ ධන 4 නැති කරගන්න මොකක්ද දාන්නේ? ඍණ 4ක් දාන්නත් ඕන. එතකොට දැන් ළමයි අහන්න පුළුවන් නේ. මරගොන් වැඩක් නේ සර්. දානෝ ඒක නැති වෙන වෙන එකක් දානෝ. ඊට වැඩිය හොඳයිනේ නොදා හිටියනම්. එහෙම බෑ දාන්නම ඕන. අනේ ඉන්නෝ. ඒ වැඩේ කරගන්න නම් දාන්නම වෙනවා. අනේ ඉන්නෝ. දැන් පූර්ණ වර්ගය x ඍණ 4x ධන 4 පූර්ණ වර්ගය x ඍණ 2 වර්ගය. ඒක ඉතින් මොන්ටිසෝරි පොඩියවොත් දාන්න. ඍණ 1යි ඍණ 2 ඍණ 1යි ඍණ 4යි ඍණ 5. කවුරු හරි දන්නේ නැත්නම් මේක ගන්න මෙන්න රහස අහගෙන ඉඳපන්. x වර්ගයේ වර්ගමූල x ඍණ නම් ඍණ දැම්ම 4 වර්ගමූල 2 දැම්ම. ඔන්න ඔය විදියට තමයි හදන්න කියලා තියෙන්නේ. බලන්න එහෙමද කියලා. ඕකට කියන්නේ පුතේ පූර්ණ වර්ගයක් දන නියතයක් ආකාරය කියලා. ඕකට කියන්නේ පුතේ මොකද්ද? පූර්ණ වර්ගයක් දන නියතයක් ආකාරය කියලා. හරි. හරිද පුතේ? ලියාගන්න. අත උස්සන්න මේක කරපු කට්ටිය. නියමයි. සතුටු. ඔතෙන්ට ලකුණු 3ක් දීලා තියෙනවා. ලකුණු 3. 3. එතකොට ප්‍රස්ථාරයටයි අරකටයි ලකුණු 4යි. මෙතෙන්ට 3යි 7යි. අර ශ්‍රිතය විස්තර කරාට එක ලකුණයි 8යි. ශ්‍රිතය විස්තර කරාට එක ලකුණයි 8යි. තව ලකුණු දෙකක් තියෙනවා. අවසානයකට ලකුණු දෙකක් තියෙනවා. බලාගෙන ඉන්න. තා ලකුණු දෙකක්. මේක විභාගෙට එනෝමයි. එනවාමයි. ඔන්න කිව්වා. ආයෙත් කියන්න එපා. හරි. ලියාගත්තද? හරි. ඊළඟට කියනවා පුතේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් චතුරාර්ය නංගි අහගෙන ඉන්න. ප්‍රස්ථාරයේ ඇසුරෙන් මෙන්න මේකේ ධන මූලය ලියා. මට කියපන් පුතේ ධන මූලය කියන්නේ මොකද්ද? පුතේ මට කියන්න මෙන්න මෙයා. අපේ මෙයා මගේ පුංචි කාලේ ඉඳන් පන්ති ආපු දරුවා. පුතා මට කියන්න පුතා ඔයලානේ පුතා මට කියන්න මේ වගේ ප්‍රස්ථාරයක මූල වෙන්නේ මොනවද? මේ ප්‍රස්ථාරයේ මූල දෙක මොකද්ද? දෙනුවන් මේ ප්‍රස්ථාරයේ මූල දෙක මොකද්ද? මක්කබන්ද මොකද්ද? වාඩිනෝ x කැපිච්ච තැන් දෙක දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ප්‍රස්ථාරයක් ඇන්දට පස්සේ මූල වෙන්නේ පැටියෝ x කැපෙන තැන් දෙක. මෙන්න මේ තැන් දෙක. x කැපෙන තැන් දෙක. x කැපෙන තැන් දෙක. එහෙනම් netme මෙයා ඍණ පැත්තේනේ. එහෙනම් ඒකට කියන්නේ බං ඍණ මූලය කියලා. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ඍණ එකට කියන්නේ ඍණ මූලය කියලා. ධන එකට කියන්නේ ධන මූලය කියලා. ධන මූලය. ධන මූලය කියනවා. ධන එකට කියන්නේ ධන මූලය කියලා. හරි. අපිට කියනවා ධන මූලය ලියා මූල පහෙහි අගය පළමු දශම ස්ථානයට ලියා දක්වා. ඒ බා
මූල පහක් කොහමද ගන්න? මාර ලේසි. ඔන්න බලන්න. පොඩක් ඉන්නකෝ. කරන දේ බලා ගන්න. මූල පහ ගන්න විදිය. දැන් පුතාලා මතකද අර කලින් හෙව්වා x ඍණ 2 වර්ගයේ ඍණ 5යි කියලා. මතකද? මතකද? ඔව්. දැන් එතන පුතේ මෙයා බිඳුවට සමාන කළ නේද ඔය ප්‍රශ්නේ අහන්නේ. බලන්න. ඕනම වර්ගජ සිතයක් මම බිඳුවට සමාන කරාම එන්නේ වර්ගජ සමීකරණයක්. මේ වර්ගජ සමීකරණය. හරි? හරි. දැන් අපිට කියනවා පුතේ දැන් අපිට කියන මූල පහේ අගය හොයන්නද? මුකුත් කරන්න එපා. කරන්නේ මෙච්චරයි. බලාගෙන ඉන්න. මූල පහ ගේන මේ පැත්තට. ඍණ පහ ගේන මේ පැත්තට. ඍණ පහ මෙහෙට ආව මොකද්ද වෙන්නේ? ධන පහ වෙන්නේ. හරිද බං? හරි. ඍණ පහ මෙහෙට ගේන. ධන පහ වෙන්නේ. වර්ගේ නැති කරගන්න පුතාලා දන්නවා දෙපැත්තටම දාන මොකද්ද? වර්ග මූලයක් දාන්න. වර්ගේ නැති කරන්න දෙපැත්තටම මොකද්ද දාන්නේ පුතේ? වර්ග මූලයක් දාන්න. එතකොට වර්ගෙට වර්ග මූලේ කැපෙනවා. එතකොට මූල පහ සමානයි x ඍණ 2යි බං. x ඍණ 2යි. මූල පහ සඳහා x ඍණ 2යි. පට්ට නෝන්ඩි ඔන්න මූල පහව. මූල පහ කියන්නේ x ඍණ 2යි. හරි. දැන් පුතේ දැන් ඔයාලා හෙව්ව නේද දෝනි? ඔයාලා හෙව්ව නේද ධන මූලේ කීයේ මෙතන ආවේ? ධන මූලේ කීයේ? කියන්නකෝ. 4.2යි. ඕක 3 වෙන්න පුළුවන්. දශමයක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් ලකුණු කපන්නේ. මොකද අතින් අඳින රේඛාවක් නේ ඕක. චුට්ටක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. 4.2 ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට උත්තරේ එනවා. මූල පහ සමානයි 4.2. 4.2න් දෙකක් ගියාම 2.2. 4.2න් දෙකක් ගියා. ඔන්න උත්තරේ. එතෙන්ට ලකුණු දෙකයි. එකතු කරලා බලන්න ලකුණු 10න් කීයද කියලා. එකතු කරලා බලන්න පුතේ ලකුණු 10න් කීයද කියලා. පුතේ වෙන මොකුත් ඕනේ නැහැ රත්තරනේ. ගණිතය ගැන නම් තඹ දොයිතුවකට බය වෙන්න එපා. මම මේ කරන පේපර්ස් ටික තියෙන්නේ. මම මේ කරන පේපර්ස් ටික ගෙදර අදම පුළුවන් නම් අද ගිහිල්ලා 5 පාරක්වත් මේක හදා. වෙන මොකුත් ඕනේ නැහැ. මොකද මේ පේපර් ඇතුලේ මේ පාර විභාග ගාන තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. මේ පේපර් ඇතුලේ විභාග ගාන තියෙනවම තමයි. ඔයාලට සමහරක් වෙලාවට පේපර් එක ගත්තම hina යාවි. ඇයි? කලින් හදලා. ඒක කලින් හදලා. හරිද? දෙවෙනි ගාන බලන්න. අත උස්සන්න බලන්න 10න් 10 ආපු දරුවෝ. 10න් 10ම තියෙන කට්ටිය. සුපිරිය. හරි. ලියන්න ඊළඟ එක දෙවෙනි ගාන. එක්තරා පාවහන් නිෂ්පාදන ආයතනයක දින 40ක් තුළ නිපදවන ලද පාවහන් පිළිබඳ ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද ව්‍යාප්ති සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. 55 69 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්නයගෙන හෝ අන්ක්‍රමයකින් දිනකට නිපදවන මධ්‍යන්න පාවහන් ප්‍රමාණය සෑ. උදයංග සර්ගෙන් ඉගෙන ගන්න දරුවෝ තීරු 5ෙන්ද යන්නේ 4ෙන්ද යන්නේ? 5ෙන්. ආයේ අනම්මනම් කතන්දර නෑ. තීරු 4 ලේසි. ලේසි වුණාට වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ හින්දා ගහගනින් පුතේ තීරු 5ක්. දන්නේ නැති කට්ටිය ගහමු තීරු 5ක්. මම පුරවන්න හදන්නේ. තීරු 5ක් ගහන්න. තීරු 5ක් ගහන්න. තීරු 5ක්. මාතෘකා ටික ලියන්න මෙහෙම. මාතෘකා ටික ලියන්න. පන්ති ප්‍රාන්තරය කරපු නැති කට්ටිය ලියා කරගන්න. මධ්‍ය අගය
මධ්‍යගයේ සංකේතයේ simple x. අපගමනය simple d. deviation මොකද මට මතක නැහැ deviation සංඛ්‍යාතයට ඉංග්‍රීසියෙන් කියන්නේ frequency. ඊළඟට FD කියන්නේ මුන් දෙන්නගේ ගුණිතය. හරි. කරපු නැති කට්ටිය මාත් එක්ක කරමු. අනිවාර්යෙන් මේ විදිහටම යන්න ඕන. සර් මොකද එහෙම කියන්නේ? ඉඳහන්කෝ පෙන්නන්න. හේතුවක් තියෙනවා. හේතුවක් තියෙන හින්දනේ කට කැඩෙනකන් කියන්නේ. දැන් අම්මලා කියනවා දෝනි රැට නාන්න එපා. රැට නාලා නෑවත් කමන්නේ කොණ්ඩේ වනා දාගෙන හරේ මෙහි යන්න එපා. ඊළඟට අම්මලා කියනවා දෝනි තෙල් ඔබ මොකෝ ගන්න? ඔබ දෝනි කෙනෙක්ද? ආගෙන තෙල් ಜಾති කාලා රැට හරේ මෙහි යන්න එපා. ඇයි කියන්නේ? ආදරේට. දෙයක් දන්න හින්දා කියන්නේ. ඊට පස්සේ ඔයාලා අහනවා අම්මේ තෙල් ගාලා ගියාම මොකෝ වෙන්නේ? මං නම් මම වගේ නම් අම්මා මං කියනවා කාලා ඵලයන් අම්මලා ඒව තේරුම් කරලා දෙන්නේ නැහැ මොකද පුතේ ඒව මම කියන්නෙත් නැහැ ඒව දැනගන්න ඕනේ තෙල් කාලේ යන්න හොඳ නැහැ එක්කෙනෙක් ඉන්න බලාගෙන දන්නවා මේ පැත්තේ ඉන්නේ ඒ කට්ටිය කලු කුමාරයා ආගෙන පුතේ ආගෙන ත්‍රිමිලන්ට පේන්නේ කවුද මෝහිනී ගෑල්ලමට පේන්නේ බොරු පට්ටපල් බොරුව හොඳේ ආගෙන පුතේ මධ්‍යගයේ ගන්නේ කොහමද සුදු පෘථිරු මධ්‍යගයේ ගන්නේ කොහමද දෙපැත්තේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා 10යි 34යි 10යි 24යි කීයේ 34 දෙකෙන් බෙදුවම 17යි 25යි 39යි එකතු කරාම කීයේ පුතේ ඔව් ඒක දෙකට බෙදුවම කීයේ 32යි පහ පහ වැඩි වෙන්නේ නේ 37යි 40 මෙතන 47ද 15 වැඩි වෙන්නේ නේ ඊළඟට කියන්නකෝ 40 47 ඊළඟට 60 ඊළඟට 77 92 අත උසන්න මේක සම්පූර්ණ නම් හරි very good හරි ඊළඟට අපගමනය අපිට කියනවා පුතේ 50 බලගින්න බං 55 69 අන්න ඒකේ මධ්‍යගයේ රවුන්ඩ් කරලා උපකල්පිත මධ්‍යන්නේ කියලා ලියන්න. නැත්නම් කැපිටල් A දාන්න. අනිවාර්යෙන් මම මේ කරන විදියට කරොත් ඕනම ළමයෙක් කරන ගානක් තමයි මේ මධ්‍යන්න ගාන. පට්ට ලේසි බා. වරදින්නේ නැහැ තඹ දොයිතුවක්. හරියට කරන්න. උපකල්පිත මධ්‍යන්නේ රවුන්ඩ් කරන්න. දැන් හදිස්සියෙන් හරි උපකල්පිත මධ්‍යන්නේ නැත්නම් හදිස්සියෙන් හරි උපකල්පිත මධ්‍යන්නේ දීලා නැත්නම් උඹලට මේ ඕනම එකක් ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරි. දැන් පුතේ අපගමනය කියන්නේ දෙන්න අතර තියෙන වෙනස දුර එහෙනම් උපකල්පිත මධ්‍යන්නයට උගේ අතර අපගමනයක් නැහැ බිඳුව උඩ ටික මොනවද ඍණ යට ටික ධන වෙන්නේ එහෙමයි 47න් 62ක් ගියාම කීයේ 47න් 62ක් ගියාම ඍණ 15 මේකෙන් මේක ගියාම ඍණ 30 මේකෙන් මේක ගියාම ඍණ 45 මෙහෙම නේද එන්නේ උඩ ටික ඍණ යට ටික ධන 77න් 62ක් ගියාම ධන 15යි. ධන 30යි. රටාවකට යන්නේ. ළමෙක් කියනවා අනේ සර් පොඩි අවුලක් තියෙනවලු මට බැරිම පුතේ බිඳුවෙන් උඩ ටික ඍණ ටිකයි යට ටික ධන ටික මතක නැහැලු සර්. හිටපු ගමන් සර් උඩ ටික ධන වෙනවලු. එතකොට මං කෝක මතක තියාගන්න මොකක් හරි හදාගන්න. කමන්නේ නැද්ද සර් කිව්වට? මං කෝ කමන්නේ මොකක් හරි කමන්නේ හදාගන්න. කමන්නේ නැද්ද සර් කිව්වට? මං කෝ කමන්නේ කියපන්. උඩ ටික ධනවා යට ටික රෙනවා අන්න ඒ වගේ මොකක් හරි හදාගන්න උඩ ටික ඍණ යට ටික ධන දෙක වැටලුණානේ උඩ ටික ඍණ යට ටික ධන හොඳට මතක තියාගන්න උඩ යට හරි ඊළඟට කියනවා
සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා 0.2 0.5 10 12 8 3 හරි දැන් FD ගන්න පුතේ මේ දෙන්න ගුණ කළා හරි ලේසි අප්පා ලැජ්ජයි ඍණ 45 දෙකෙන් වැඩි කරාම කීයද මට උදව් කරන්න පුතේ ඍණ 90යි ඍණ 30 පහෙන් වැඩි කරාම ඍණ 150යි ඍණ 15 10න් වැඩි පුතාලට පේනවද මම හරස් වුණාට පස්සේ ඍණ 15 10න් වැඩි කරාම ඍණ 150යි බිංදුව 12න් වැඩි කරාම බිංදුවයි 15 වරක් 8 15 වරක් 8 120යි 30ව 3ක් 90යි right දැන් බලාගෙන ඉන්න sigma FD සහ sigma F ගන්න මෙහෙමයි එන්න පුතේ sigma FD ගන්න ඍණ ටික වෙනම ගන්න ධන ටික වෙනම ගන්න ඍණ ටික වෙනම එකතු කරාම විනාඩිය දෙන්න පුතේ හරිද ඍණ ටික වෙනම එකතු කරාම කීයේ ඍණ 390යි ධන ටික එකතු කරාම ධන 210යි හරි දැන් පුතේ ලොකු ඍණ නේද ඍණ 390න් 210 අඩු කරාම කීයද ඍණ 180යි මේ ටික ඔක්කොම එකතු කරාම කීයද 40යි අත උස මෙන්න මේ වගුවට විතරක් ලකුණු 4ක් දෙනවා එන්න පුතේ ලකුණු 4ක් හරි මේ පාර විභාග ලියන ළමයි මම බලන්න එනවා. ඔයාලා වගේම මේ වගේ ඉඳලා දැන් ඉතින් උසස් පෙළ කරන දරුවෝ. ඉතින් අර මොන් දන්නේ හැමතිස්සෙම ඇවිල්ලා බල්ල යනවා. ඉතින් අර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඇවිල්ලා කියනවා. අපි ඉතින් අර ඔයාලට වුණත් පුතේ මං අවුට් කර දැන් මේ මැයි වලින් අවුට් වුණාට අවුට් වෙන්නේ නැහැ මගේ හිතින්. තේරුණාද? ඕනම දෙයකට ඉන්න ගුරුවරයෙක් තෝරා ගන්න උසස් පෙළ මොන ප්‍රශ්න වුණත් අපි බය වෙන්නේ. හරි. ඊළඟට කියනවා පුතේ මෙතෙන්ට ලකුණු 4ක් දුන්නද? හරි. ඊළඟට පුතේ අපි දැන් යම් මධ්‍යයන් හොයන්නේ කොහොමද? මෙන්න බලන්න. මධ්‍යයන් හොයන්න තියෙනවා පුතේ සූත්‍රයක්. මධ්‍යයන් හොයන්න තියෙනවා බං සූත්‍රයක්. බලාගෙන. මොකද්ද පුතේ සූත්‍රයක් කියන්න බලන්න. සෑමා සමානයි ඌමා දන ආමා සෑමදාමට උම්ම දෙන්නේ අම්මා බලා ගන්න මැද බලා ගන්න සෑමා සමානයි ඌමා දන ආමා මේක ඇත්තටම මේකේ කියන්නේ සැබෑ මධ්‍යයන්ේ සමානයි උපකල්පිත මධ්‍යයන්ේ දන අපගමන මධ්‍යයන් පිළිනි සැබෑ මධ්‍යයන්ේ සමානයි උපකල්පිත මධ්‍යයන්ේ දන අපගමන මධ්‍යයන් හරිනේ හරි පුතේ උපකල්පිත මධ්‍යයන්ේ කීයද අර අපි රවුම් කරේ අර ඒ අකුර දැම්මේ මොකද්ද 70 62 අපගමන මධ්‍යයන්ේ ගන්න පුතේ සිග්මා ft බෙදීම සිග්මා ft බෙදීම සිග්මා f එතකොට බං 62 ධන
සිග්මා FD ඍණ 180යි. බලන්න සර් වරහනක් දැම්මා. මතක තියාගනින් පුතේ ගණිතයේ තියෙන පට්ට වෛරස් එකක් තමයි ඍණ කියන්නේ. ගොඩක් ළමයින්ට බැරි ඍණත් එක්ක සෙල්ලම් කරන්න. ඒ නිසා උදයංග සර් කියන මෙහෙම කතාවක්. ඍණත් එක්ක සෙල්ලම් කරනකොට අනිවාර්යෙන් වරහන දාපන් පුරුදු වෙන්න. ඍණත් එක්ක සෙල්ලම් කරනකොට වරහන දාන්න පුරුදු වෙන්න. ආයෙ වරදින්නේ නැහැ ලොවෙත්. දැන් පුතේ ඍණ 180 බෙදනවා 40. මට කියන්න මගේ රත්තරන් පුතේ ඍණ ධනෙන් බෙදනම ඍණයි 180 40න් බෙදුවම කීයද? හා 4.8.5යි 7.5යි 4.5යි පූසි ඔව් 4.5 62න් 4.5ක් ගියාම කීයද? 50 58.5 57. මං දන්නේ නැහැ ඔයාලා කියන්නේ. අත උස්සන්න මේක ආපු දරුවෝ. 57.5 ආවනම් ඔතෙන්ට ලකුණු දෙකක් දෙනවා. ඔතෙන්ට ලකුණු දෙකයි. දැනට ලකුණු 6යි. ඔතෙන්ට ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ඊළඟට කියනවා පුතේ මේ සුධාර මට කියන්න මේ මොකක්ද ආවේ? 57.5 කියන එකේ තේරුම මොකද්ද? දැන් මේ මධ්‍යන්නේ කියන එකේ තේරුම දන්නවද? මොකද්ද පුතේ මධ්‍යන්නේ කියන එකේ තේරුම? තේරුම කියන්නේ සෑම දිනකම පාවහන් කීය ගානේ ගහනවද? 57.5 ගානේ ගහනවා. සෑම දිනකම දැන් හිතන්න එපා කොහොමද යකෝ පාවහන් 0.5ක් ගහන්නේ කියලා. නෑ නෑ එහෙම හිතන්න එපා මේක ගණනයක් නේ. සෑම දිනකම පාවහන් කීය ගානේ ගහනවද? 57.5 ගානේ ගහනවා. හරිනේ? හරි. ඊළඟට කියනවා ඉදිරි දින 60කදී නිපදවිය හැකිය බලාපොරොත්තු වෙන පාවහන් සංඛ්‍යාව. එතකොට පුතේ expected ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා දවසකට මෙච්චර ගහනවා නම් දවස් 60කදී බලන්න මේක වැඩි කරන්න ඕන කීයෙන්ද? 60. එහෙනම් පුතේ උත්තරේ ගන්න පුළුවන්. ප්‍රෝමිලක්කන් 2. මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කියලාද? එහෙනම් 57.5නේ. 5 නිසා මේ පැත්තට එකක් එකතු කරාම ආසන්න අගය ලියන්නේ මෙහෙමයි 58යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කියපු නිසා වට යනවා. වට යනකොට මතක තියාගන්න පළමු දශම ස්ථානේ 5 හෝ 5ට වඩා වැඩි නම් එකක් එකතු කරන්න. 5ට වඩා අඩුයි නම් මුකුත් එකතු කරන්න එපා. තේරුණා? right. 58. එහෙනම් පුතේ දින 60කදී එහෙනම් 58 වැඩි කරන්න 60 කීයේ? 58 60න් වැඩි කරාම කීයේ? ඇහෙන්නේ නැහැ. 3480යි. අත උස්සන්න මේක ආව. එතෙන්ට ලකුණු දෙකක් දෙන්න පුතේ. ලකුණු දෙකක් දෙන්න. දැනටත් ලකුණු 8ක් මේ වෙනකොට අරගෙන ඉවරයි. ලකුණු 8ක් අරගෙන ඉවරයි. ඒක හරි. සෑමදාමට උම්ම දෙන්නේ අම්මා. හරි. ඊළඟට කියනවා පුතේ පාවහන් යුගලයන් පාවහන් යුගලයන් නිපදවීම සඳහා පාවහන් යුගලයන් නිපදවීම සඳහා වැය වෙන වියදම රුපියල් 1200යි. එක් පාවහන් යුගලයක් විකිණීමෙන් අපේක්ෂිත මධ්‍යන්න ලාභය 480යි. එක් පාවහන් යුගලයක් විකිණීමෙන් අපේක්ෂිත 480ක් නම් ආයතනයේ අපේක්ෂිත ලාභ ප්‍රතිශතය සෑ. එතකොට මොලේ තියෙන එකේ කල්පනා කරන මෙහෙම බලහන් තර්කේ බලපන්. රුපියල් 1200යිලු නිෂ්පාදන වියදම. ඒකෙන් අපේක්ෂිත කරනවලු 480ක්. 1200කින් අපේක්ෂා කරනවලු ලාභය 480ක්. එහෙනම් 100කට කොච්චරද? ප්‍රතිශතය කියන්නේ බං 100ට කොච්චරද කියන එකනේ. මතක තියාගනින් ප්‍රතිශතයක් කියන්නේ 100ට කොච්චරද කියන එක. එහෙනම් හරස් ගුණිතේ දැම්මා. x ලිව්වා. x එක්ක ඉන්න එක යටට දානවා. අනිවාර්යයෙන්. උඩ දෙන්න ගුණ කළා උඩින් දානවා. අනිත් දෙන්න ගුණ කළා උඩින්. බිංදු දෙකට බිංදු දෙකයි 12 වරක් 1යි 12 වරක් 40යි 100ට කීයද? 140යි. ලකුණු දෙකයි. දැන් එකතු කරලා බලන්න ලකුණු 10න් කීයද කියලා.
බලන්න ඔබට ලකුණු 10න් කීයද කියලා. මේවා ලියාගනින් පුතේ. හරි. අනේ පුතේ. හරි. ඊළඟට කියනවා මගේ පුතේ තුන්වෙනි ගාන පට්ට ගානක් ගොඩාක් කට්ටිය අමාරු වැටුණු ගාන. තුන්වෙනි ගාන. කොටස් වෙලඳ පොළද කොහෙද තියෙන්නේ? ලියන්න. අගිනේ. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ධර්මදාස මහතාට ලැබුණු රුපියල් ලක්ෂ 2ක් වන විශ්‍රාම පාරිතෝෂිකය පහත ආකාරයට යොදවන ලදී. අහගෙන පාරිතෝෂිකයෙන් කොටසකට රුපියල් 5 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගමෙන් කොටස් 20000ක් මිලදී ගන්නා ලදී. එතකොට උඹලට තේරෙන්න ඕන ආයෝජනය කළ මුදල ගන්න පුළුවන්. එක් වර්ෂයක් අවසානයේ ලාභාංශය ලබාගෙන කොටසක් රුපියල් 50 බැගින් විකුණනවා. එතකොට එතන තියෙනවා ප්‍රාග්ධන ලාභයක්. මතක තියාගන්න. මුදල් කොටසක වෙළඳපොළ මිල රුපියල් 55ක් වූ කොටසකට රුපියල් 8 බැගින් ලාභාංශ ගෙවන වෙනත් සංඛ්‍යාවක කොටස් මිලදී ගනී. සංඛ්‍යාවක නෙමෙයි සමාගමක. වැරදිලා තියෙන්නේ. පසුව වර්ෂයක් අවසානයේ සියලු ලාභාංශ ලබාගෙන රුපියල් කොටස් 60 බැගින් විකුණා දමයි. එතනත් ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. ඔහුගේ ලාභය කොපමණද? පට්ට ඩයල් එකක් යකෝ. අමුතු ගේමක් ගහන්නේ. ඔන්න මෙතන තියෙනවා දෙකක් අනලා තියෙන. මේක හිමින් වෙන් කර ගන්න ඕන. මතක තියාගනින් පුතේ උදයන්ග සර් හැමතිස්සෙම කියන කතන්දරයක් තමයි කොටස් වෙළඳපොළ ගාණක් හදන්න නම් ටර්නින් පොයින්ට් එක වීක් පොයින්ට් එක මොකද්ද? කොටස් ගණන හොයාගන්න. නමුත් කරුමේක මහත කියන්නේ කොටස් ගණන අපිට දීලා. ඒ කියන්නේ පට්ට ලේසි. කොටස් ගණන දීලා පළවෙනි එක ගන්න බලන්න. ඉස්සෙල්ලම මම උදයන්ග සර් තීරණය කරනවා ආයෝජිත මුදල බලමු. ඔන්න පළවෙනි එක ආයෝජිත මුදල පළවෙනි කම්පැනියට ආයෝජිත මුදල ගන්න පුතේ රුපියල් 40 කොටස් 20000ක් අරගෙන 40 කොටස් 20000. එතකොට බං කීයද ලක්ෂ 8යි. ලකුණු දෙකක් දෙන්න. මම කියන විදිහට ලකුණු දෙන්න. ආයෝජිත මුදල ඒ කියන්නේ මූ කම්පැනියට දාලා තියෙනවා ලක්ෂ 8ක්. අයි බං රුපියල් 40 කොටස් 20000ක් ගන්න නම් මොලේ තියෙන එකට තේරෙන්න ඕන. රුපියල් 40 කොටස් 20000ක් ගන්න නම් 40 20000න් වැඩි කරාම ආයෝජිත මුදල එනවා. ඊළඟට ගන්නෝ මෙයාගේ ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම ගන්න පුළුවන් පුතේ. ලාභාංශ ආදායම ගන්නේ කොටස් ගණන වැඩි කරනෝ. කොටස් ගණන 20000යි. ඒක වැඩි කරනෝ කොටසකට ගෙවනවලු රුපියල් 5ක්. එතකොට පුතේ එනෝ හරියටම ලක්ෂයක්. අත උසන්නේ ඒකාපු කටුයි ලකුණු 2යි. ලාභාංශ ආදායම ලකුණු 2. ඊළඟට බලමු බම් ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය ගන්න පට්ට ලේසි. මෙන්න බලන්න. කොටසක විකුණුම් මිලෙන් ගත් මිල අඩු කළා වැඩි කරන්න ඕන කොටස් ගණනේ. මේ සූත්‍ර ඕනනම් ලියා ගන්න. ඕනම ප්‍රාග්ධන ලාභයක් ගන්න පුතේ. ඕනම ප්‍රාග්ධන ලාභයක් ගන්නේ විකුණුම් මිලෙන් ගත් මිල අඩු කළා කොටස් ගණනෙන් වැඩි කරන්න. වියන්නෙන් කියන්නේ විකුණුම් මිල, ගයන්නෙන් කියන්නේ ගත් මිල. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කළා කොටස් ගණනෙන් වැඩි කරන්න. එතකොට මම විකුණන්නේ කීය ගානේද 50 බැගින්. විකුණන්නේ 50කට ගත්තේ 40කට. විකුණන්නේ 50කට ගත්තේ 40කට කොටස් ගණන 20000. එතකොට මං 50යි 40 50න් 40ක් ගියාම 10යි. 10 වැඩි කිරීම 20000. ඒ කියන්නේ බල ලක්ෂ 2යි. ඌට ප්‍රාග්ධන ලාභය ඇවිල්ලා තියෙනවා ලක්ෂ 2ක්.
මතක තියාගනින් පුතේ ගොඩක් මිනිස්සු කොටස් වෙළඳ පොළ ගැන දන්නේ නැති නිසා තමයි ආයෝජනය කරන්නේ නැත්තේ. නැත්තම් බං දැන් බැංකුවක ගිහිල්ලා ඔය සල්ලි ටික දැම්මනම් පුතේ අපිට ලැබෙන්නේ පොලියක් විතරයි. නමුත් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරාම ප්‍රාග්ධන ලාභය වගේම ලාභාංශ ආදායම කියලා ආදායම් දෙකක් එනවා. ඩබල් වෙනවා. ඔයාලා දන්නව ලංකාවේ අංක එකේ ධනවතා කවුද? ධම්මික පෙරේරා ගිහිල්ලා තියෙන රුපියල් 5000ක් අරගෙන කොටස් වෙළඳ පොලේ ආයෝජනය. දැනට ලංකාවේ සම්පත් බැංකුව ඔක්කොම අයිතිකාරයා LB Finance. ඉතින් මේ ලංකාවේ දැනට අංක එකේ ව්‍යාපාරي. හැබැයි අපි වගේ දුප්පත් මිනිස්සු බැංකුවේ සල්ලි දාන් ඉන්නව ඇරෙන්න කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න බයයි. ඇයි ඒ? දැනුමක් නැති නිසා. නමුත් පුතාලා ඕනනම් නිකමට මේ එක්සෑම් එකෙන් පස්සේ අධ්‍යයනය කරලා බලන්න A-Trade කියලා තියෙන software එකක්. A-Trade. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් දැන් මගේ ගිණුමේ තියෙන මුදල් එවලේ කොටස් මිලදී ගන්න පුළුවන්. දැන් මම නිකමට මට දැන් මේක උගන්නන නිසා මම මේක පොඩ්ඩක් කරලා බැලුවා. මම නිකන් කොටස් කිහිපයක් අරගත්ත ජෝන් එක එක ඔය කීල්ස් රණම්මනම් තියෙනෝනි කම්පැනි අබාන්ස් අනම්මනම් කම්පැනි වලින් සමාගම් වලින් මම රුපියල් 35ට ගත්ත කොටස් කොරෝනා වලට කලින් දැන් යනවා 135 165ට යනවා. මට ඒ කාලේ මතක් වුණේ නැහැ බං ටිකක් සල්ලි ටිකක් වැඩිපුර දාලා දැන් 135ට විකුණන්න පුළුවන්. කී 35ට ගත්තේ රුපියල් 100ක් ආදායම. නමුත් ලාභාංශයට අමතරව ලාභාංශ වෙනම ගෙවනවා. අවුරුද්ද අවසානයේ ලාභාංශ වෙනම ගෙවනවා. ප්‍රාග්ධන ලාභය වෙනම ගෙවනවා. දැන්ම කරන්න යන්න එපා. දැන් ඉතින් අතේ සත පහක් නැහැ නේ. අනිත් එක රුපියල් 5ට ගන්නත් බෑ. කොටසක් රුපියල් 10. මෙන්න රුපියල් 10. එහෙම දෙන්නේ නැහැ. සාමාන්‍ය ලක්ෂ 5ක එහෙම වගේ පොඩි ගන්න. අඩුම තරමේ 50000කවත් කොටස් ගන්න ඕනේ. එහෙම නීති තියෙනවා. හරි. පුතාලා ඇත්තටම මං කියන්නේ පුතේ නුස්රි ඇත්තටම කියන්නේ නුස්රි කියන්නේ අයියානේ. හරි. පුතේ ඇත්තටම කියන්නේ රජයේ ජොබ් කාර්යයක් වෙන්න එපා. එහෙම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ව්‍යවසායකයෙක් වෙන්න. තනියෙන් දෙයක් නිෂ්පාදනය කරන දැන් හිතන්නකෝ නිකමට මං කියන්නේ රජයේ ජොබ් බලාපොරොත්තු වෙන හින්දානේ මේ මෙච්චර තරංගේ. නිකමට හිතන්න ගෙදර ගැඩවල් මැටි ටිකක් ගෙනල්ලා ගැඩවල් ටිකක් කැපුවා. පට්ට සල්ලි. රජයේ සේවකයා මාසෙට ගන්නේ රුපියල් 45000. මිනිහා එක ගැඩවල් පෝරමෙන් ගන්න ලක්ෂ 6ක්. අපි ලක්ෂ 6ක් ගන්න අපකාරයෝ දෙන්නේ අසං කරන්නත් ඕනේ. හවුද නැද්ද? මම කියන්නේ පුතේ බුද්ධිමත් වෙයා. මම කියන්නේ මේ ටයිකෝ දැන් අර ගොඩක් ගෑල්ලමයි කැමති සෝරි ඇදලා ලිප්ස්ටික් දාලා මේ කොන්ද දාගෙන අර මෙහෙම අර ෆැෂනබල් දාන්න තමයි. අතේ සතේ නෑ. ඊට වැඩිය හොඳ නැද්ද මහත්යත් එක්ක ගැඩවල් ටිකක් කැපුවා. කතා කරලා වැඩක් නෑ. ඒව කතා කරලා වැඩක් නෑ. මට ඉන්න උඹලා ඉන්නේ. දැන් හරි. අහගෙන ඉන්න. ඊළඟට කියනවා පුතේ හරිනේ. ධෝනි ඊළඟට කියනවා පොඩක් අහගෙන ඉන්න. වර්ෂයක් අවසානයේ ලැබෙන ලාභාංශ අරගෙන කොටස් මිලදී ගන්න. වර්ෂයක් කව රුපියල් 50 ගන්න විකුණලා දානවා. හරි. විකුණලා එම මුදල් එම ලැබුණු සියලු මුදල් ඔන්න ඔතන තියෙනවා. බලන්න වචනයක් තියෙනවා සියලු මුදල්. අන්නේ මේ සියලු මුදල් මොනවද? ලක්ෂ 8යි 9යි 11යි. ලක්ෂ 11. ඔය ලක්ෂ 11 ආයෝජනය කරනවලු රුපියල් 55ක් බැගින් වූ ආයිමත් සමාගමක ආයෝජනය කරනවා. එහෙනම් මම මේක මකනවා. දෙවෙනි එකට යන්න හදා. ඒකේ කොටස් ගණන දීලා නෑ නේද පුතේ? එහෙනම් හොයන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද? කොටස් ගණන. බලාගෙන ඉන්න. කොටස් ගණන. කොටස් ගණන ගන්න පුළුවන් ලක්ෂ 11යි. ලක්ෂ 11 බෙදන්න 55. ඇයි සර් 55න් බෙදුවේ? ඇයි මං කොටසක වටිනාකම කීයද? 55යි. බලන්න. දෙවෙනි කම්පැනියෙන් කොටසක් කරන් තියෙන්නේ 55 ගන්න. එතකොට ලක්ෂ 11 වේ කොහොමද? අර ටික එකතු කළා. එතකොට 11 වරක් 1යි 11 වරක් 5යි. 100 5න් බෙදුවා 20යි. ඒත් 20000යි යකෝ. ඒත් කොටස් 20000ක් අරගෙන. කොටස් 20000ක් අරගෙන. එතෙන්ට ලකුණු දෙකයි.
දැන් අර කලින් 3ටම ලකුණු දෙක දෙක දුන්නද? දැන් 6යි මෙතෙන්ට 2යි කීයේ? 8යි. තව ලකුණු 2යි තියෙන්නේ. ඊළඟට කියනවා මෙයාගේ හොයන්න ඕන ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම ගන්න පුළුවන් පුතේ. කොටස් ගණන වැඩි කරන්න ඕන. කොටසකට කීයක් ගෙවනවද? ධෝනි මහත්තයෝ දෙවෙනි සමාගමෙන් කොටසකට කීයක් ගෙවනවද? 8යි. 0.4යි 8 වරක් 2 16යි. 1,60,000යි. 1,60,000. 160යි 0.3. හරිද? හරි. එතෙන් ලකුණු එකයි. ඊළඟට ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය ගන්න පුළුවන් විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා වැඩි කරන්න ඕන කොටස් ගණනේ. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා වැඩි කරන්න කොටස් ගණනේ. විකුණුම් මිල කීයේ? 100ට මු දුන්නේ 60ට. ගත්තේ 55ට. බලන්න දෙවෙනි කම්පැනියේ විකුණුම් තියෙන 60ට. අරගෙන තියෙන 55යි. කොටස් ගන්න 20000යි. 60න් 55ක් ගියාම 5යි. 5 වැඩි කිරීම 20000. කීයේ? ලක්ෂයයි. 20000 5ක් ලක්ෂයයි. ඔහු ලැබූ ලාභය. ඔහුගේ ලාභය කීයද? කීයේ ලාභය? 1,60,000යි ලක්ෂයයි කීයද? 2,60,000. උත්තරේ 2,60,000 ලකුණයි. දැන් එකතු කරලා බලන්න ලකුණු 10න් කීයද කියලා. ඔහු තව එකක් තියෙනවා. එතෙන්ට ලකුණු දෙකක් තියාගන්න ඕන. B කොටසක් තියෙනවා. උඩ ටිකට දීලා තියෙන ලකුණු 8යි. 8න් කීයද කියලා බලන්න. ඔය ඔක්කොම හරිනම් ලකුණු 8යි. තා B කොටසට තා චුට්ටක් ලකුණු දෙකක් තියාගන්න. මේ ළමෙක් අහලා තියෙනවා අපේ විභාගෙට කොටස් වෙළඳපොළ එනවද? අනිවාර්යයෙන්. මේ පාර විභාගෙට අනිවාර්යයෙන් කොටස් වෙළඳපොළ. ඉතින් මට නම් මේකේ පට්ට ලේසි. කොටස් ගණන හොයාගත්තම මොකක්ද අප්පු අප්පිරියයි. නේ වොජිනි. හරි. B කොටස බලා ගන්න සුදු B කොටස. පරිභෝජනයේ ඉතිරි කොටස පරිභෝජනයේ ඉතිරි කොටස 100% බැගින් වාර්ෂික වැල්පොලි ගෙවන බැංකුවක අවුරුදු 2කට තැන්පත් කර සියලු මුදල් ලබා ගනී. ඔහු ලබාගත් ලාභ මුදල. පරිභෝජනයේ ඉතිරි කොටස කියන්නේ මු පාරිශෝතික 100%. මට කියන්න පුතේ පාරිතෝෂිකය කීයද? ලක්ෂ 20යි නේද? නේ? ඒකේ ඉතිරි කොටස 100% බැගින්. ඉතිරි කොටස මු කලින් ලක්ෂ 8යි නේද ගත්තේ? ලක්ෂ 20ක් මෙයාට ලැබුණා. ඒකෙන් 8ක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරා. තව ඉතුරු කීයේ? ලක්ෂ 12යි. අන්නේ ලක්ෂ 12 100% බැගින් වැල් පොලියකට දානවලු අවුරුදු දෙකකට. මෙන්න බලපන් පුතේ වැල් පොලිය හදන හැටි. මාර ලේසි. ලැජ්ජයි උගන්නන්න. කරපු නැති කට්ටිය මාත් එක්ක කරගමු. මාත් එක්ක කරමු. පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය ගන්න පුළුවන්. ලක්ෂ 12 වැඩි කරනවා පුතේ. ලක්ෂ 12 වැඩි කරනවා 100%. මාත් එක්ක කරමු. කරපු නැති කට්ටිය මාත් එක්ක කරගමු පුතේ. ලක්ෂ 12 වැඩි කරනවා 100%. බිංදු දෙකට බිංදු දෙකයි 15 බිංදුවයි 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 15 12 කීයේ? 15 12 කීයේ? 15 බිංදුවයි 3ක් විතර කීයේ? 180යි. අත උස්සන්න 1,80,000. පළමු වසරට පොලිය 1,80,000. ඊළඟට ලියනවා පළමු වසර අවසානයේ මුළු මුදල. පළමු වසර අවසානයේ මුළු මුදල පුතේ ගන්න පුළුවන් කොහොමද? ලක්ෂ 12ට මු එකතු කරන්න ඕන. ලක්ෂ 12ට 1,80,000 එකතු කරා. 1,38,000. මේ විදිහට හදපු කෙනෙක්ට තමයි ගොඩ යන්න පුළුවන්.
එතකොට සර් ඔහොම නැතුව අර මං අර මේකද 100ට 115 වැඩි කරා. ඒත් හරි. ඒක කරදර. ඊට වැඩි මේක ලේසි. ඊළඟට දෙවෙනි වසරට පොලිය. දෙවෙනි වසරට පොලිය පුතේ 1 ලක්ෂ මේ ළඟදී දැක්ක මම වැළුවා සීන් මේ වීඩියෝ එක. කචා බචා. දැන් ඔන්න සර්ලත් හොගාලා කොපි කරනවා. ආගෙනේ. හතරක් මේ හරිද? ලැජ්ජයි පුතා. මට ඒ වීඩියෝ එක දැක්කම මගේ ප්‍රාන්තේ ඉන්න ගුරුවරයෙක් ලැජ්ජ මට ඒක ලැජ්ජ හිතුණා පුතා. පට්ට නෝන්ඩි බං ඒක බැලුවා. ඒක ලස්සනයි තාලයකට හරි කියනවනේ. හරිද? හරිද? නෝන්ඩි බං එහෙම ගණන් උගන්නන්න බෑ බං. ඊට වැඩිය හොඳ ඒ පොඩි එකා ඒක ඔළුවේ තියාගන්න එක මේ වෙන විදිහකින් පාඩම් කරගන්න. ඉන්න ගොන් බං. දැන් පුතාලා දන්නෝනේ චක්‍රේ එහෙම පාඩම් කරන්න පුළුවන්. 7ක් 56 කියලා එන්නේ නැත්තම් ඌ ඒකටත් සින්දුවක් කල්පනා කරනවා නා. ඒ දරුවා උසස් පෙළ මැක්ස් කරන්නේ කොහොමද? උසස් පෙළ බයෝ කරන්නේ කොහොමද? ආර්ට් පුළුවන්. ආර්ට් පුළුවන්. මොකද ආර්ට් වල කවි තියෙනවනේ. ඉතින් ඒ ළමයින්ට ඉතින් ආර්ට් පව් හොඳේ. මම කියන්නේ පව්. පව්. හයි. මම බින්දු දෙකට බින්දු දෙක කැපුණා. 15ක් 8 දව කරනවා. 15ක් 8 කීයේ? 15 දෝනි මට උදව් කරන්න 15 8ක් කීයේ? 15 4ක් 60යි. 8ක් 120යි. බින්දුවයි 12ක් ඉතුරු. 15 වරක් 3 45යි. 45 12යි 52. 50 45 12යි 57න් 7යි 50. පාලසරක් 1 පාලසරක් 1 15යි අතන 5යි 2,70,000 අපුදට අත උස්සන්න මේක ආපුද දෙවනි නියමයි හොඳේ සුපිරි දෙවනි අවුරුද්දට පොලිය 2,70,000 අත උස්සන්න මේක ආපුදට ආවද පුතේ මේක ආවද ශාන්නේ ආවද දැන් එහෙනම් දෙවනි වසර අවසානයේ මුළු මුදල ඇත්තට මේව ඕනේ නැහැ අපෙන් අහන්නේ පොලිය නේද ඔහු ලබාගත් ලාභ මුදල එහෙනම් ලාභ මුදල ගන්න පුළුවන් 1,80,000යි 2,07,000යි එකතු කරා උත්තරේ ගන්න පුළුවන් 1,80,000ට 2,07,000ක් එකතු කරා 3,87,000 3,87,000 අත උස්සන්න මේක ආපු දරුවෝ මරු පුතේ මම කියන හින්දා අද ගෙදර ගිහිල්ලා මේ පේපරේ පුතේ තා 5 පාරක්වත් හදන්න ඕනේ නැත්නම් කාට හරි කියලා දෙන්න. එක්ක 5 පාරක් හදන්න නැත්නම් එක පාරක් කාට හරි කියලා දෙන්න. බෝඩ් එක යාළුවට වාඩි වෙන්න කියලා ඔයා බෝඩ් එකේ උගන්වන්න. ඊළඟට 4 වෙනි ගාන. එයාගත්ත පුතේ හරි. ආගෙන ඉන්න. 4 වෙනි ගාන. ත්‍රිකෝණමිතිය ගාන චුට්ටක් කොහොම තියෙන දෙන්න. මං 4යි මේ 5යි 6යි හදලා මං ත්‍රිකෝණමිතිය ගාන හදුවා. ඇයි ඒකට හේතුවක් තියෙනවා. හරි. ත්‍රිකෝණමිතිය ගාන හැදුවොත් අනිත් ගණන් දෙකේ ළමයි අතාරිනවා. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය අමාරුයි හින්දා අනිත් එකත් අතරේ හැම බෑ. ඉස්සෙල්ලා ත්‍රිකෝණමිතිය පොඩ්ඩක් තියෙන දෙන්න මේ පාර ත්‍රිකෝණමිතිය එන්නේ නැහැ කියලා ගොඩක් ගුරුවරු කියනවා. කියන්නත් බෑ. ආවත් අපි ලෑස්ති වෙන්න එපා. අපි යම් 5 වෙනි ගානටයි 6 වෙනි ගානයි හදලා අපි ත්‍රිකෝණමිතියට එමු. ඒකට හේතුවක් තියෙනවා. හරි. 5 වෙනි ගාන චුට්ටක් බලන්න. උදයංග සර් හේතුවක් ඇතුව තමයි හැමදේම කරන්නේ. ලියන්න. විනෝද චාරිකාවකට සහභාගී වූ ළමුන් 65 දෙනෙක්.
ළමුන් 65යි. විනෝද චාරිකාවට සහභාගී වුණේ ළමුන් 65 දෙනෙකු. මගදී දිවාහාරය සැලකින් ලබාගත් ආකාරය. රුපියල් 80 එළවලු කෑම පාර්සල් ළමුන් පිරිසක් ලබාගත් අතර අනෙක් ළමුන් පිරිස 140 මාළු කෑම ලබා ගන්නා ලදී. මාළු කෑම කියන්නේ අර මාළුවන්ට කන්න දෙනව නෙවෙයි හොඳේ. මාළු කෑල්ලක් තියෙන ඒවා. කෑම සඳහා මුළු වියදම 7600යි. අපිට දැන් තේරෙනවා මෝ මොකටද මේ එන්නේ කියලා. මේ සමගාමී සමීකරණ. එළවලු කෑම ලබාගත් ළමුන් ගණන x මාළු සහිත කෑම ලබාගත් ළමුන් ගණන y ද ලෙස. එළවලු කෑම ලබාගත් x මාළු කෑම ලබාගත් ගණන y. එහෙනම් මට කියපන් පුතේ. x ධන y කීයද? 65යි. ඔන්න පළවෙනි සමීකරණ. ඇයි සර් එහෙම ගත්තේ? ඇයි පුතේ ওই ට්‍රිප් එකේ ගියපු ඔක්කොම බත් කෑවනේ. එළවලු කෑමයි මාළු කෑම ගත්ත ළමයි ඔක්කොගෙම එකතුව 65 වෙන්න එපා. ට්‍රිප් එකට ගියපු ළමයිට. අත උස්සන්න මේක ආපු දරුවෝ. ඊළඟට කියනවා එළවලු කෑම එකක් 80යිලු. එහෙනම් එළවලු කෑම ගත්ත ළමයි x නම් එක පැකට් එකක් 80යි නම් මුළු වියදම 80යි x. හරිනේ. මාළු කෑම ගත්ත කට්ටිය y නම් ඒ වගේ 140ක්. ඕක එකතුව 7600. දැන් ගොංකමට මේක ගන්න එපා මේව සුළු කරන්න. මේ වගේ සමීකරණයක් දුන්නම උදයන්ගස්ත කියලා තියෙන්නේ මොකද්ද? පුළුවන් තරම් සුළු කරමු. සුළු කරමු. 10න් බෙදෙනවා. 8x ධන 14y 760. දෙකෙන් බෙදනවනේ. දෙකෙන් බෙදෙනවා. විනාඩියක්. මෙන්න දෙවෙනි සමීකරණය පුළුවන් තරම් සුළු කරලා ගත්තා. සමහරු මම දැක්ක ගොංකමට අරක 80න් වැඩි කරනවා මේක 140න් වැඩි කරනවා. මේවා ඒව කිරිමැට්ට. ආනයනය කළාද කිරිමැට්ට. සමගාමී සමීකරණයක් විසඳනකොට සමීකරණ දෙක පුළුවන් තරම් සුළු කරන් ඉන්න ඕනේ. ඒක පුරුදු වෙන්න. නැත්තම් අප්පිරියනවා හිටපු ගමන් එනවා මෙහෙම. 1,80,000 25600. එතකොට ඉතින් සංගුණක සමාන කරන්න අරුව 25600 වැඩි කරන්නේ. වෙන වැඩක් නැති වෙන විභාගෙදී. ඕක ගුණ කරනකොට පේපර් ඉවරයි. දෙන්න පුතේ පේපර් දෙක වෙලා ඉවරයි. ඉතින් සමගාමී සමීකරණ විතරනේ හැදුවේ. ඒක තමයි අපිට ගන්න දෙන්න. ඒකට මොළේ තියෙන්න ඕනේ. අන්න. තේරුණා? මතක දෙයක් කිව්වා සරල කරන්න. මේ අද 11 වසර කරන්නේ වර්ගජ සමීකරණ හොඳම ටික අපි පටන් ගත්තා. ඒකෙත් හොඳම ටික තියෙන්නේ. කැමති දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ගොඩක් ළමයි මේකේ ඉන්නවා. ඔක්කොම හිටියොත් නම් ඊට මදි වෙනවා. 5-6 දෙනෙක් හිටියොත් ඇති. ඔන්ලයින් හරි කමන්නේ මම ගෲප් එකට ලින්ක් එක දාන්නම්. වර්ගජ සමීකරණ අවුල් නම් විතරක් බලන්න. අවුල් නම් නැත්තම් ඕනේ නැහැ. මම දන්නවා ඔයාලා දක්ෂයි. දැන් පුතේ හරයන් සමාන කරගන්න මෙයා 4න් ගුණ කරනවා. 4න් හරි නැත්තම් 7න් ගුණ කරත් හරි. 4න් ගුණ කරා 4x ධන 4y 65 4න් වැඩි කරාම කීයේ? 260යිද? ඔව්ද? ඔව්. දැන් සුදුනෝනා සංගුණක සමාන නිසා මේ ලකුණ බලනවා දෙන්නගෙම ලකුණ ධනයි. එකතු කරනවද අඩු කරනවද? යුස්රි එකතු කරනව අඩු කරනවද? ලකුණු සමාන නම් අඩු කරනවා. ලියාගනින් දන්නේ නැති කට්ටිය. ලකුණු සමාන නම් අඩු කරනවා අසමාන නම් එකතු කරනවා. මොකද විනාශ කරගන්න නේ ඕන. එතකොට පුතේ දෙකෙන් 3 අඩු කරනවා. 4x ධන 7y ඍණ අනිවාර්යෙන් වරහන දාන්න ඕන අඩු කරනකොට. 4x ධන 4y 380 ඍණ 260. 380 ඍණ 260. 4x ධන 7y ඍණෙන් ගුණ කරාම ඍණ 4x ඍණෙන් ගුණ කරාම ඍණ 4y 120යි. 4x ට ඍණ 4x කැපෙනවා. 7y ගෙන් 4y ගියාම 3y සමානයි 120යි. දෙපැත්තම 3ෙන් බෙදනවා y සමානයි 40යි. එහෙනම් පුතේ මාළු කෑම කාලා තියෙන්නේ 40යි. හරි පුතේ මම. හරි මම. මාළු කෑම කාලා තියෙන්නේ 40යි.
ඊළඟට බලන්න. ඊළඟට බලන්න පුතේ එළවලු කෑම කාපු කට්ටිය. සුදනෝනා මේ y ගෙනහිල්ලා ආදේශ කරන්න මෙතෙන්ට. y ගෙනහිල්ලා ආදේශ කරන්න මෙතෙන්ට. x ධන y 65යිනේ. එහෙනම් y 40 නම් අනිවාර්යෙන් x කීයද? 25යි. x 25. එතෙන්ට දීලා තියෙනවා පුතේ ලකුණු 6ක්. ඔය ඔක්කොම සමගාමී සමීකරණ ගොඩනගලා විසඳනවා. සර් අද උගන්වන දේවල් හොඳට තේරෙනවා. කිට් එකක් ඇවිල්ලා පුතේ. සර් නිසා තමයි අපේ ජීවිතේ ගොඩ ගියේ. බොහොම ස්තුතියි. Thank you. ඊළඟ එක බලමු. තව චිට් එකක් තියෙනවා. සර් අදවත් අර අනුපාත ගාන අන්න වෙලාවට මතක් කරගන්න. ඒක නම් වටිනවා. කොහොම බලන්න චිට් ඔව් very good. ඊළඟට කියනවා පුතේ මේ හරි. කතරගම යන්න එපාලු සර් බයයිලු. හරි. කතරගම යන්න බෑලු තෙල් කේස් එකක් තියෙනවා. පුතාලා හරි. හරි. මේ ආමුද. හරි. ඊළඟට පුතේ B කොටස පොඩ්ඩක් බලන්න. B කොටස. B කොටස. ආමුතු. මේ මෙහෙමයි බලමු මට පොඩ්ඩක් මේ චුට්ටක් මම මේ පස්ස ගන්න මේ රටේ තත්ත්වෙත් එක්ක බලමු උපරිම උත්සාහයක් කරන හොඳේ හරි බලාගෙන අර හරි උත්තරයක් දෙන්න බැරි සීන් එකක් තියෙනවා 3x ඍණ 2 7 මේ අසමානතාවය විසඳා x සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න බලාගෙන අසමානතාවයක් විසඳීම සරල සමීකරණ විසඳීමට සමානයි. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. අසමානතාවයක් විසඳීම සරල සමීකරණ විසඳීමට සමානයි. වෙනසකට ඇත්තේ ඍණෙන් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ලකුණ මාරු වීම පමණයි. මම මේ කියන කාරණා ලියා ගැනීම පුතා අති වැදගත්. අසමානතාව විසඳීම සරල සමීකරණ විසඳීමට සමානයි. වෙනසකට ඇත්තේ ඍණෙන් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ලකුණ මාරු වීම පමණයි. ඍණ දෙක එහා පැත්තට යනවා. ධන දෙක වෙනවා. දෙපැත්තම තුනෙන් බෙදෙනවා. ඔන්න අසමානතාවය විසඳුවා. විලිලැජ්ජයි බා. අපිට කියනවා මේක සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්නලු. ඒ කියන්නේ පට්ට නෝන් ඩිවෙන්. සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්නේ මෙහෙමයි. දන්නේ නැති කට්ටිය බලාගෙන ඉන්න. තුනනේ සුදුනෝනා බලන් ඉන්න සංඛ්‍යා රේඛාවක ලකුණු කරන හැටි අසමානතාවයක්. සමාන ලකුණු තියෙන නිසා රවුම ඇඳලා සමාන ලකුණු නැත්තම් රවුම ලියනවා විතරයි පාට කරන්නේ නැහැ. පැහැදිලිද? සමාන ලකුණු තියෙනවා නම් පාට කරනවා. ඊතලේ හැරිලා තියෙන්නේ මේ පැත්තටනේ අඩු පැත්ත. එහෙනම් මෙන්න මේ ටික පාට කරන්න. ඔන්නෝම් පාට කරලා තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඉක්මන් කරන්න. අත උසන්නේ එතෙන්ට ලකුණු 4ක් පුතේ. ඔතන ලකුණු 4ක්. හරි. ලකුණු 4ක්. මම හිතනවා මේ අකුරක් හරි නේද ඕනි අකුරක් හරි ඔලුවට යනවා නම් ලොකු දෙයක්. අඩුම තරමේ අසමානතාවයක් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන හැටි හරි දැක්ක අධිගෙන ගත්තනේ. නේ? මම කියන්නේ පුතේ
පාඩමක් තියාගෙන දඟලනට වැඩිය මේ පේපර් එකක් කරන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. කියලා නිම කරන්න බෑ. හරි. ඊළඟට පුතේ 6 වෙනි ගාන 6 වෙනි ගාන ඊට 6 වෙනි ගානෙන් පස්සේ මම දරුවෙක්ට අවස්ථාව දෙනවා තමන්ගේ හැකියාව දක්ෂතාවය අභිරූපණයක් සින්දුවක් කතාවක් ශ්‍රී ලාංකීය මාතෘ භූමිත්වය පිළිබඳව මොකක් හරි කරන්න. හරි. ඔන්ලයින් ළමයන්ටත් මම අවස්ථාව දෙනවා. වජිනී ලෑස්ති වෙන්න. හරි. හරි. වජිනී ලෑස්ති වෙන්න. හරි. මෙන්න අවසාන ගාන. තව එකක් තියෙන උඩ ඒකට කලින්. සුදනෝනා ඒකක x දාන 8 දිග ඒකක 5ක් පළල ත්‍රිකෝණාස්ථාකාර තහඩුවකින් පැත්තක දිග x වන ඍජුකෝණී සමදීපාද ත්‍රිකෝණයක් කපා ඉවත් කරන ලදී. ඉතිරි කොටසේ වර්ගඵලය ඒකක 50ක්. වර්ගඵලය ඒකක 50ක් නම් x යගේ මෙන්න මේ සමීකරණය තෘප්තිමත් කරන බව පෙන්වන්න. ධෝනි පේලි දෙකෙන් ඔප්පු කරන්න පුළුවන්. මට කියනවා මේ ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න ක්‍රමයක්. එක්ක ට්‍රපීසියමක වර්ගඵලය වෙන සීන් එකෙන් පුළුවන්. ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ලොකු ඍජුකෝණාශ්‍රේ වර්ගඵලයෙන් පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද කරන්නේ? අඩු කරනවා. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරගම මේ ටික එනවා නේද? එහෙනම් මට කියපන් පුතේ. ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලය කීයද? ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලය ගන්න පුළුවන් දිග වැඩි කිරීම පළල. දිග x ධන 8යි. පළල 5යි. 5 වරක් x 5යි x 5 වරක් 8 40. අත උසන්න මේක ආපුදද? මල නෝන්ඩි බං. ලියාගන්න පුතේ. මල නෝන්ඩි ලැජ්ජ. ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල. දිග x ධන 8යි. පළල 5යි. අර ඕක 64 මායමක් නේ. මෙහෙම කොණ්ඩේ අරගෙන එහෙම අත ගන්න. 64 මාය වලින් අර මෙහෙම බලන්න. ඇහත් එක. ඊළඟට ත්‍රිකෝණේ වර්ගඵලය සුදුනෝනා. ත්‍රිකෝණේ වර්ගඵලය. ධෝනි ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ කොහමද? තරු අද දවසේම අවුලෙන් ඉන්නේ හොඳේ. වෙන ලෝකෙක ඉන්නේ ඔයා. දැන් මම දෙපාරක් බලන් හිටියේ පේපර් එක කරන වෙලාවෙත් බලන් හිටියා මෙන්න එහෙම. तुझे देखा ही जाना सनम අර මනෝ ලෝකෙකින් සුදු පාට මෙහෙම හිම වැටෙනවා. प्यार होता है दीवाना सनम අම්මේ ඔය කාලෙට ඒවට කියන්නේ පුතේ මනෝ ගහනවා කියලා. කැම්පස් එකේ කියන්නේ මනෝ ගහනවා. මනෝ පාරක් ගහනවා කියන්නේ. ආගෙන ඉන්න. ඒක ඔය කාලෙට වෙන දෙයක්. හැබැයි ඕක බරපතල ලෙස වෙනවනම් වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා. හරි. මම දැක්ක මෙහෙම. මෙහෙම අත තියාගෙන. ගාන ගැනද කල්පනා කරේ? අනේ ඉඳහම් බොරනෝ කිය. හිටපු ගමන් මෙන්න දැන් මෙහෙම ඉන්න ගමන්. දැන් ගාන මෙහෙව ගන්නවා. හිනත් වෙනවා. හිනත් වෙනවා. හරි ආගෙන. සද. ඇතිද? ඇති. හා. ඊළඟට සුදු මට කියන්න මගේ තිලිනි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දන්නේ නැහැ. භාගයට ආල්ලේ කියන පුතේ භාගයට ආල්ලේ ආධාරකය කීයද? x ලම්බ උස කීයද? x ඒ කියන්නේ x කෙන් වැඩි කරාම x වර්ග යට 2 ත්‍රිකෝණේ වර්ගඵලය මේක ආපු කට්ටිය අත උස්සන්න. මරු බං මරු අනේ පැටියෝ ගෙදර ගිහිල්ලා කරන්න මේක ලියා ගන්නකො. ඉස්සර පුතේ මට ගණන් බෑ මෙලෝ දෙයක්. මම කරන්නේ පුතේ ගුරුවරු ගණන් හැදුවම හදන ක්‍රමේ ලියාගන්නේ නැහැ. උත්තරේ ලියාගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මම try කරනවා කොහොමද මේක ආවේ කියලා හිතා.
මම සර් ලියනේව ලියා ගන්න නැහැ. අවසාන උත්තරي විතරයි මම ලියාගන්නේ. මම ඒ උත්තරයට එනකම්ම try කරනවා. හරි. දැන් පුතේ මේ මෙන්න මේ ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. ත්‍රිකෝණාංශයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණ වර්ගඵලය මොකද කරන්නේ? අඩු කරනවා. එහෙනම් පුතේ ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි. ත්‍රිකෝණාංශයේ වර්ගඵලය 5x ධන 40න් අඩු කරන්න ඕන කවුද? x වර්ග බෙදීම 2. ත්‍රිකෝණාංශයේ වර්ගඵලය 5x ධන 40න්. ඕකෙන් අඩු කරන්න x වර්ග බෙදීම 2. හරිද? ඕක සමානයිලු කීයටද? වර්ගඵලය 50ට සමානයිලු. 5x ධන 40 ඍණ x වර්ග බෙදීම 2. මේ බෙදීම නැති කරගන්න මම මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරනවා. මේක දෙකෙන් වැඩි කරාම 100යි. මේක දෙකෙන් වැඩි කරාම 10යි. මේක දෙකෙන් වැඩි කරාම 80යි. මේක දෙකෙන් වැඩිනාම කැපෙනවා. දෙක කැපෙනවා. දැන් පුතේ මේ ඔක්කොම ට්‍රාන්ස්ෆර් මේ පැත්තට. 100 බලාගෙන ඉන්න. ඍණ x වර්ග මෙහාට ආවම ධන x වර්ග. ධන 10 මෙහාට ආවම ඍණ 10යි x. ධන 80 මෙහාට ආවම ඍණ 80යි. මේ පැත්තේ කොහොමත් 100ක් තිබුණා. x වර්ග ඍණ 10යි x ඍණ 80යි 100යි ඍණ 80යි 100යි කියන්නේ ධන 20යි. බලන්න ඕක බවද පෙන්වන්න තියෙන්නේ. බලන්න. ඔව්නේ. අත උසන්න ඒක පෙන්නපු කට්ටිය. සුපිරි. අවංකෙම මේක ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. හරි. හරි. දුජේ හරි. සෝරි ඈ. නෑ මට දැනෙන දේ මං කිය මොකද වෙනද තිලිනි ඔහොම නෙවෙයි. හරි hina වෙලා කොයි වෙලාවෙත් hina වෙච්ච ගමන්ම අත ටිකක් මෙන්න. හරි. හරි. ඉක්මන් කරා. ඉක්මන් කරා. ඊළඟට කියනවා පුතේ වර්ග පූර්ණයෙන් හෝ සූත්‍රය භාවිතයෙන් හෝ වෙන ක්‍රමයකින් මේක විසඳන්නලු. ඔන්න. ඔන්න බලා ගන්න පුතේ වර්ගජ සමීකරණයක් විසඳන්න බැරි නම් බලාගෙන ඉන්න. සර් නියමෙටම කියලා දෙනවා. ඔතෙන්ට දීලා තියෙනවා පුතේ ඕක ඔප්පු කරනවට ලකුණු කෙලින්ම 5ක් දීලා තියෙනවා. ඔප්පු කරනවට 5යි විසඳනවට 5යි. sorry. හරි. බලන්න වර්ගජ සමීකරණේ විසඳන හැටි බලාගෙන ඉන්න. x වර්ග ධන ඍණ 10යි x ධන 20 සමානයි බිඳු. මම කියන විදිහට විසඳමක් පුතේ කවදාවත් වරදින්නේ නැහැ. පුතේ x වර්ග යටින් ලියන්න ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. මමනේ කියන්නේ ලියන්න. එතකොට උඹලට පේනෝ a කීයද? a කීයද? 1යි. b කීයද? ඍණ 10යි. c කීයද? ධන 20. අන්න ඒක හොයාගන්න ඕනේ හින්දා තමයි යටින් ax වර්ග ධන bx ධන c ලියන්නේ කිව්වේ. යටින් ලියන්නේ x වර්ග ධන b. a b c හරියට හෙව්වේ නැත්තම් ලකුණු බිඳුවයි. ඕකේ තියෙන වර්ග පූර්ණය කියලා ලේසි ක්‍රමයක්. ඒක ඔතෙන්ට ගැලපෙනවා. නමුත් මම ඒක කියලා දෙන්නේ නැහැ. ඇයි ඒ? හදිස්සියෙන් හරි x ගේ සංගුණකයේ ඔත්තේ වුණොත් මෙන්න මෙතන ඔත්තේ එකක් ආවොත් 3 වගේ ආවොත් වර්ග පූර්ණයෙන් ගියොත් ඉවරයි. ඒ නිසා ඕනම එකකින් පුතේ ඕනම ගානක් දුන්නොත් හදන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සූත්‍රය. පැහැදිලිද? සූත්‍රයෙන් යන එක ලේසි. හරි බලාගන්න. දැන් සූත්‍රය ලියනවා. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. ඔය සූත්‍රය අනිවාර්යෙන් පුතාලා විභාගෙට මතක තියන් යන්න ඕන. x සමානයි ඍණ b ධන හෝ ඍණ ලියා ගන්න.
x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. හරි. දැන් බලා ගන්න. ඍණ b මේ එක එක ගලව වරහන දානෝ. b ගැලෙව්ව වරහන දැම්මා. සර් වරහන දාන්නම ඕනද? ඔව්. b ගැලෙව්ව වරහන දැම්මා. a ගැලෙව්ව c ගැලෙව්වා. යට a ගැලෙව්වා. ගලව වරහන දානෝ. ඒ හිස්තැන පෙන්වන්නත් එපයි ගලවපු තැන. දැන් b වෙනුවට දානෝ ඍණ 10. a වෙනුවට දානෝ 1. c වෙනුවට දානෝ 20. මමනේ කියන්නේ උඹලා දාපන්කෝ. මාත් එක්ක විසඳමු. විසඳපො නැති කෙනෙක් ඉන්නවා නම් විසඳමු. ප්‍රචුර හරිද? දැන් ඍණෙන් ගුණ වුණාම ධන 10. ඍණෙන් ගුණ වුණාම ධන 10. ඍණ 10 වර්ගය ධන 100යි යකෝ. ඍණ 10 වර්ගය ධන 100. ඍණ 4 20න් වැඩි කරාම ඍණ 80යි. බෙදීම 2. මාත් එක්ක කරගමු. කරේ නැත්තම් කරගමු. වර්ග ලෝකේ තියෙන ඕනම වර්ගජ සමීකරණයක් විසඳන කෙටිම ක්‍රමය. ලෝකේ තියෙන ඕනම වර්ගජ සමීකරණයක් විසඳන කෙටිම ක්‍රමය. ඊළඟට 10. 100න් 80ක් ගියාම 20යි. මේ වෙනකොටත් විසඳලා ඉවරයි. 10 ලිව්වා 100න් 80ක් ගියාම 20යි. වර්ගමූල 20යි. හරිද? හරිද? දැන් ඔන්න ඔතන ඉඳන් තමයි ගේම් පටන් ගන්න. x සමානයි 10 ධන හෝ ඍණ 20 වෙනුවට ලියනවා 4 වරක් 5. අන්න මචං වැඩේ පටන් ගත්තා. 20 වෙනුවට මට ලියන්න පුළුවන් 4 කියන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක් දන නියතයක්. ගුණ කිරීම නියතයක්. 4 වරක් 5. තේරෙන පිටේ? සර් හදිසියෙන් හරි ඔතෙන්ට 13 වගේ ආවනා. 13 ආව නම් 13 වර්ගමූලෙ මූ දෙන්න ඕන. නමුත් ඕක සාමාන්‍යකරණයක්. අකිලකරණයක් කරන්න නම් මොකද කරන්න ඕන? 4 වැඩි කිරීම 5 දාන්නම වෙනවා. හරි. දැන් බලාගෙන ඉඳපන්කෝ විසඳන හැටි. 4 වර්ගමූලය එළියට આવම 2යි. 2යි මූල 5. හත් කරගන්න මාත් එක්ක කරමු. 4 වර්ගමූලය එළියට આવම 2 එළියට එනවා. 4 වර්ගමූලය 2යිනේ. 2 එළියට එනවා. ඉක්මන් කරා. 2 එළියට එනවා. හරි. දැන් ඔන්න බලන්න කැපෙන කැපිල්ල දෝනි. බලන් ඉඳපන් පුතේ කැපෙන කැපිල්ල. මේ දෙකෙන් මේ දෙන්නම බෙදෙනවා. 10 දෙකෙන් බෙදුනම 5යි. දෙකට දෙක කැපෙනවා. උත්තරේ මූල 5යි. මේ වෙනකොටත් විසඳලා ඉවරයි. 5 ධන හෝ ඍණ මූල 5යි. 5 ධන හෝ ඍණ මූල. ඔජිනී බෝඩ් එක පේනවද? ඔව්. 5 ධන හෝ ඍණ මූල 5. කරපු නැති එකෙක් මාත් එක්ක කරමු. බය යන්නත් එක්ක කරගමු. මූල 5 සඳහා විභාගෙට දීලා තියෙන කීයද? බලන්න පේපරේ දීලා තියෙන මූල 5 සඳහා අගේ කීයද? අන්න එක ගෙනල්ලා මෙතෙන්ට දාපන් බා. 5 ධන හෝ ඍණ 2.2. මූල 5 සඳහා දීලා තියෙනවා 2.2. ඒක අනිවාර්යෙන් විභාගෙට දෙන්න. 2.2. හරි. දැන් උත්තර දෙක එන්නේ මෙහෙමයි. පුතාලා දන්න ඕනේ සෑම වර්ගජ සමීකරණයක විසඳුම් දෙක තියෙනවා. මෙන්න බලන්න. ධන විට ඍණ විට. ධන විට ඍණ විට කියලා දෙකක් ගන්න. බුලත් විට නෙවෙයි. ධන විට ඍණ විට. x සමානයි 5 ධන ගන්න ධන. ධන 2.2. උත්තරේ 7.2. 5ට 2.2. තේරුණාද? මෙතන ධනයි ඍණයි දෙකම තියෙනෝනේ. මේකෙදි සලකන්නේ ධන. තේරුණාද ඕනි? ඍණ විට කොහොම ගන්නේ? ඍණ විට. තමන් කැලේ වතුර කෑ? නෑ. ඍණ විට පුතේ. ඍණ නෙවෙයි ඍණ. මොකද්ද? 5 ඍණ 2.2. 50න් 22ක් ගියාම කීයේ? 50න් 22ක් ගියා. 28යිනේ.
2.8 5න් 2.2 ගියාම 2.8 ඔන්න උත්තර දෙක ඔන්න වර්ග සමීකරණ විසඳනවා කියන්නේ ඕකට බා වර්ගජ සමීකරණයක් විසඳනවා කියන්නේ ඕකට පොඩකින් හැබැයි පුතේ උත්තරේ ඕක නෙමෙයි අපිට කියනවා x අගය සොයා ඍජු කෝණාංශයේ වර්ගඵලය ඒ ඍජු කෝණාංශයේ වර්ගඵලය ඍජු කෝණාංශයේ වර්ගඵලය කීයද අපිට ආවේ 5x ධන 40 නේද එතෙන්ට x වෙනුවට මෙයා ආදේශ කළ එක උත්තරයක් ගන්න ඕන මෙයා ආදේශ කළ තව උත්තරයක් ගන්න ඒව අනිවාර්යෙන් කරන්න නැත්නම් ලකුණු 8න් නවතිනවා තා ලකුණු දෙකක් අපරාධ ඔන්න බලන්න ඊළඟ දෙක ගන්න හැටි බලාගෙන බලන්න ගානේ කියලා තියෙන්නේ ඍජු කෝණාංශයේ වර්ගඵලය හොයන්න කියලා. x හොයන්න කියලා නෙවෙයි. මෙතෙන්ට ඇවිල්ලා නම් ලකුණු 8යි. පොඩකින්. පුතේ. ඔන්න ඍජු කෝණාංශයේ වර්ගඵලය. ඍජු කෝණාංශයේ වර්ගඵලය 5x ධන 40 නේ. එහෙනම් මම ගන්නවා x 7.2 විට බලන් ඉඳපන් පුතේ x 7.2 විට x වෙනුවට දානවා 7.2 එතකොට 5 7.2න් වැඩි කරාම කී 5 7.2න් වැඩි කරා කීයද පුතේ 36යි 36 නේ 36 ධන 40 උත්තරේ 76 36 ධන 40 හරි ඊළඟට x ට දාමු 2.8 x ට 2.8 විට 5 2.8 ධන 40 පස්වරක් 2.8 කීයේ පස්වරක් 2.8 කීයේ 14යි 14 ධන 40 54 හරි ඔන්න ඒ වර්ගඵල දෙක හොයන්න ඕන හැබැයි මේ උදයන්කට මොකක් හරි ප්‍රශ්නයක් මේකේ තියෙනවද තියෙනවද අනිවාර්යෙන් තියෙනවා පුතාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද තියෙනවා බලමු ඒක ඒ ප්‍රශ්නේ එන්නේ මොලේ තියෙන සුපිරියටම හිතන එකෙත් විතර මොකද්ද ප්‍රශ්නේ මෙන්න ප්‍රශ්නේ බලා ගනින් පුතේ ප්‍රශ්නේ බලා ගන්න. ඔන්න. ඔය කලින් ඍජු කෝණාංශය දිහා බලන්න. කලින් ඍජු කෝණාංශය දිහා බලන්න. පොඩ්ඩක් බලන්න. කලින් ඍජු කෝණාංශය දිහා බැලුවනම් ප්‍රශ්නේ ඔලුවට එන්න ඕන. බලාගෙන ඉන්න. ඔහොම නේද ඍජු කෝණාංශ x තිබුණේ. මේ පැත්ත 5යි මේ 8යි නේ. මතක තියාගනින් x ගේ අගය 5ට වඩා අඩු වෙන්න ඕනේ මිසක් වැඩි වෙන්න බෑ නේද? හැබැයි x ට ඇවිල්ලා තියෙනෝනේ 7.2. එතකොට x ට 7.2 ආවොත් මෙන්න මේ හරියට x එනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. එතකොට දැන් x මේ ටික 5යිනේ. එහෙනම් මේ උස 5යි. x ට 7.2 ආවොත් මෙහෙ එනවා. ඒ වුණොත් ඒක අතාත්විකයි නේද? ඒ නිසා යටින් ලියන්න. x ගේ අගය 5ට වඩා අඩු විය යුතු නිසා යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න පුතේ මෙහෙම. x අගය 5ට වඩා අඩු විය යුතු නිසා x අගය 5ට වඩා අඩු විය යුතු නිසා x ගේ අගය 5ට වඩා අඩු විය යුතු නිසා පිළිතුර ලෙස ගත යුත්තේ 54 වේ. x ගේ අගය 5ට වඩා අඩු විය යුතු නිසා පිළිතුර ලෙස ගත යුත්තේ වර්ග සෙන්ටිමීටර් 54 වේ. 76 ගන්න බෑ. ඒ කියන්නේ x 7.2 ගන්න බෑ.
අන්න ඕවා පුතේ ඕවා තමයි ගුරුවරු බලන්නේ. ඕවා තමයි ගුරුවරු බලන්නේ මූ දක්ෂයේද කියලා. හරි. මම අවස්ථාවක් දෙනවා ත්‍රිකෝණමිතිය ගන්න හදන්න කලින් මගේ පැටියෙක්ට එනවා නම් එන්න කම්මැලිකම යන්නත් එක්ක ඉස්සරහට එන්න. කවුද එන්නේ? එන්න පුතේ. Tony, net me, net me. කවුද එන්නේ? පිරිමි ළමයි. බලමු මේ කොන්ද කෙලින් තියෙන පිරිමියෙක් පෞරුෂයක් තියෙන පිරිමියෙක් හරි ගැහැණු ළමෙක් හරි ඉන්නවද? අසරණ වෙන්න තමයි කියන්නේ. ඉස්සරහට අවිල සින්දුවක් කියා ගන්න බෑ ලැජ්ජයි නේ අකෝ. කොහොමද කලකදී පවුලක් නඩත්තු කරන්නේ? දැන් ඔයාලා කවදා හරි දවසක දරුවෝ දෙතුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙනවනේ. එදාට අම්මෝ නැහැලු. ඒව හිතලා නෙවෙයි ඔටෝ වෙන්නේ අහගෙන. අහගෙන එදාට කොහොමද මේ පෞරුෂයක් තියාගෙන සමාජේ ජීවත් වෙන්නේ? සින්දු කියන එකෙන් නෙවෙයි පුතා. දැන් එද ඒ පෞරුෂය වැදගත්. පෞරුෂ ඉස්සරහට ඇවිල්ලා සින්දුවක් කියර පෞරුෂ. පුළුවන්ද? බලමු පිරිමියෙක් ඉන්නද පිරිමියෙක්? මං විතරයි ඉන්නේ. කාන්තාවක් සැබෑ කාන්තාවක්. වජිනී ලෑස්තිද? හරි. මගේ ඔන්ලයින් දරුවොත් අහගෙන ඉන්න ඉක්මන් කරන්න. තා විනාඩියක් දෙන්න. ඉස්සර පුතේ අපි බුදුවම්මේ මයික් එකක් දෙනකන් ඉන්න. මයික් එන්න පුතේ. හරි. මේ ලියන්න ඊළඟ මාතෘකාව. එන්න ඉතින්. අපුඩ ගහන්න යාළුවෝ. අන්න කොල්ලෝ. අන්න කොල්ලෝ. මෙන්න ත්‍රිකෝණමිතිය ගාන. මේ ඔයාලා සියලු දෙනාම පුන පුනා බලා සිටි ත්‍රිකෝණමිතිය ගාන. අහගෙන ඉන්න. බුදුවම්මේ හින ආසාවෙන් බල සර් ත්‍රිකෝණමිතිය හදාන්නකෝ කී ඉන්නේ. ඔක්කොම අතාරින ගාන. හරි. අහගෙන. ඔන්න සර් හදන බලාගෙන ඉන්න. මෙන්න රූප සටහන පුතේ. සද්ද කරන්න එපා චූටි. චූටියෝ. චූටි මුතු අහගෙන ඉන්න. දරුවා අහගෙන ඉන්න. යනු චටපියා කරමු. පුතේ යනු මීටර් 20ක් උස තට්ටු නිවාසයක්ලු. B කියන්නේ ඒකේ පාමුලලු. අහගෙන ඉන්නකෝ. CD යනු කුළුණක් වන අතර එහි සිට බැලූ විට මුදුනේ ආරෝහණ කෝණේ මතක තියාගනින් පුතේ. ආරෝහණ කෝණේ කියන්නේ උඩ තියෙන දෙයක් දිහා බලනකොට ඇහැ කැරකෙවෙන කෝණේ. මෙන්න මේක 35යි. ඒ වල ඉඳන් බලනකොට D ගේ ආරෝහණ කෝණේ 35ක් වන අතර එහි සිට බලන විට කුළුණේ පාමුල C ලක්ෂයේ අවරෝහණ කෝණ මෙතනින් අවරෝහණ කියන යටට 40යි.
right අපිට කියනවා BC හා DE දිග ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා B සිට බැලූ විට D ආරෝහණ කෝණය සොයන්න. BC හොයන්නලු. ඔන්න බලන්න උදයන්ක සර්ගේ තර්කය. BC හා DE හොයන්නලු. බලා ගන්න. ඔන්න බලන්න සර් කරන තර්කය බලාගෙන ඉන්න. මේක 40 නම් මේකත් 40. ඇයි ඒ? ඒකාන්තර කෝණ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. බලන් ඉන්න. සුදු. මේ සම්මුඛ පාදේ. මේ බද්ධ පාදේ. හොයන්න තියෙන්නේ. BC. සබ කියන්නේ මොකද්ද? සබ කියන්නේ මොකද්ද? tan. එහෙනම් මම දානවා. tan අංශක 40 සමානයි 20 බෙදීම බද්ධ පාද කීයේ BC. මට කියහම් පුතේ මේ tan 40 කීයද? ලක් ගණක පොතක් හරවල මට කියන්න tan 40. ඉල්ලු අරු කිනු ඉල්ලුව දුන්නේ නැහැ. දීලා වැඩක් නැහැනේ. tan 40 0.8391. දැන් BC මෙහාට දාන මෙහා මෙහෙට දාන. 20 බෙදීම 0.8391. මේ මෙන්න මෙහෙම එකක් ආවම ළමයි බයයි. බය වෙන්න එපා. ඔන්න බලන්න ක්‍රමේ. බලාගෙන ඉන්න ක්‍රමේ. මෙතන දශම ස්ථාන 4යි කියන්නේ උඩට දාන්න 0.4ක්. 0.4ක් දාලා 8391න් බෙදා. ලක්ෂ දෙක බෙදන්න 8391න් තියෙන්නේ. ලඝු වලින් ඔක හොයන්නත් පුළුවන් ඊට වැඩිය ඔක ලේසි. අක්ෂ දෙක බෙදන්න 8391න් කීයේ? ඔක තමයි ලේසිම ක්‍රමය. බෙදහන් කීයේ? ඇහෙන්නේ නැහැ පුතේ. 23 දශම ඇහෙන්නේ නැහැ. 8.36 23.8 අපිට කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට නිසා. ඕක ගන්න පුළුවන් 8 නිසා මේ පැත්තට එකක් කියලා 24යි. මීටරද මීටරනේ. මීටර සෙන්ටිමීටර් නේ මීටර. 24යි. අත උසන්නේ ඒක ආපු දරුවෝ. මාරුබා. හරි. ඊළඟට අපිට කියනවා DE. DE හොයන්නලු. ඔන්න බලන්න. DE හොයන හැටි බලන්න. මේක 24 නම් බලා ගන්න මැනික සුදුනෝනා. මේක 24 නම් මේකත් 24යිනේ. මේක 24 නම් මේකත් 24යි. එතකොට කෝණය දන්නෝ. අපෙන් අහන්නේ සම්මුඛ පාදේ. මේ බද්ධ පාදේ. සබ කියන්නේ මොකද්ද? tan. එහෙනම් එතෙන්ටත් දාන්නේ tan. tan එතන ලිව්ව පේනවද? පේරොනේ. tan අංශක 35 සමානයි. සම්මුඛ පාදේ DE බෙදීම 24. DE බෙදීම 24. මට ටක් ගාලා හොයලා දීපන් පුතේ ලඝු ගණක පොතෙන්. tan 35 කීයද? sorry 7001 2යි 0.72 24 කොහොම ගහන්න හදන මං කෝ 7001 2යි හිතපුවා නෝනා වගේ වෙනවා. හරි හරිද පුතේ? හරි දැන් මගේ රත්තරන් පුතේ බෙදීම 24 ගුණ කිරීම වෙනවා. බෙදීම 24 මෙහෙට ගිහලා ගුණ කිරීම වෙනවා. එතකොට DE සමානයි 0.72 වැඩි කරන්න 24. කීයේ පුතේ උත්තරේ එන්නේ? ආයෝව ගුණ කරන්න බැරිද වැඩක් නැහැ බා. කීයේ? 16.80යි 16.80යි 48. එච්චර ඕනේ නැහැ. පළවෙනි දශම ස්ථානේ විතරයි ඕන. එතකොට 17යි. අත උස්සන්න 17 ආපු දරුවෝ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට 17.
අල්ලියා හොඬ වැල්ල. ඉස්සර කාලේ පුතේ ඔය මොන්ටිසෝරි උත්සව වලට එහෙම අපි තියන්නේ අර ගස් වැල් වලට. නාට්‍ය වල තියෙන පුතේ අර ගස් මෙහෙම මුදි ඔළුව කපලා මෙහෙම ඔළුව අපිට කියන මෙහෙම හෙල්ලෙන්න කියලා. දඟ ළමයි ගන්න ඒවට. කවදාවත් රජ්ජුරු වොන්ට ඒවට ඉඳලා නැහැ. ගේම් බොන්ට වට තමයි නාට්‍ය වල. අගිනේ. ඇයි අපි දඟයිනේ. පුතේ ඔයා ගහ මෙහෙම හෙල්ලෙන්න ඕන. කිව්වා අපි ඉන්න දෙන්නේ. හරි. උඹලා ඔය අලියත් උන්ට සාධාරණ. හරි. ඊළඟට කියනවා සොදෝ. ඊළඟට කියනවා B හි සිට බැලුව විට D හි ආරෝහණ කෝණය. B වල ඉඳලා බැලුවට පස්සේ D ගේ ආරෝහණ කෝණය. මෙන්න බලපම් ගන්න හැටි. මේක යා කරන්න. මෙන්න මේ කෝණය අහන්නේ θ කියලා ගමු. එතකොට මේක 20 නම් මේක 20යි. මෙතනාව 17යි. 20යි 17යි මේ සම්පූර්ණ උස කීයේ? 37යි. 20යි 17යි 37යි. එහෙනම් සම්මුඛ පාදේ දන්නෝ, බද්ධ පාදේ දන්නෝ. සබ කියන්නේ මොකද්ද? ඒ tan. මුළු ගානටම ඉන්නේ ඔක්කොම tan. tan theta නැත්තම් ගන්න පුළුවන් CBD. theta කියලා ගත්තක් කමක් නැහැ. tan theta ගන්න පුළුවන් 37 බෙදීම 24. මට කියන්න පුතේ කීයද? 37 24න් බෙදුවම කීයද? 1.54යි 16. එහෙනම් පුතේ ටැන්ජන වගුව හොයලා ටැන්ජන වගුව හරවල බලන්න 1.54යි 16 තියෙන්නේ කොහෙද? අංශක කීයද කලා කීයද? අංශක 57යි කලා 2යි. අංශක 57යි කලා 2යි. පුතාලට ඉල්ලීමක් කියනවා මෙහෙම අහගෙන ඉන්න. ඔබට ත්‍රිකෝණමිති අමාරු නම් අද ගිහිල්ලා ෆෝන් එකෙන් ගහන්න YouTube එකේ සිංහලෙන් ගණිත බලාගාරය. ඒකේ උදයන්ග සර්ගේ සියලුම සතියක් පාසා උගන්වපු දේවල්. හැබැයි සිංහලෙන් ගහන්න ඕන ගණිත බලාගාරය. YouTube එකේ තියෙනවා. මේවත් රෙකෝඩ් වෙලා තියෙනවා. එහෙනම් වොජිනි ලකුණු එකතු කරලා බලන්න වොජිනි ලකුණු කීයද කියලා. සුදුනෝනා ලකුණු එකතු කරලා බලන්න. අද මොකෝ පස්සට ගිහිල්ලා. අන්න යාළුවෝ පස්සට ගිහිල්ලා. නෑනේ යා. පස්ස. හරි බලමු. ලකුණු කීයද? ලකුණු නැගිටින්න බලන්න 50න් 30 හෝ 30ට වැඩි. ඔතන ගණන් 6න් එකක් අතාරින්න පුළුවන්. 5ක වැඩිම ලකුණු ගන්න. 5 වැඩිම ලකුණු අරගෙන 30ට වඩා වැඩි නම් නැගිටින්න. පොඩ බලා ගන්න මට. 30ට වඩා වැඩි නම් නැගිටිනවක ඔබට බලන්න මට. පිරිමි ළමයි මං නැගිටන්න ඕනද ඇවිල්ලා? පොඩ මට බලා ගන්න ඕන නැගිටිනවක පොඩ. හරි හොඳයි. මේ ඕකේ 30 තමයි බවුන්ඩරිය. 30ට වඩා වැඩි වෙන්න ඕන. හරි. නැගිටලා ආයිබෝන් කියන පුතේ. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයෙන් වේවා. පුතේ පණිවිඩයක් තියෙනවා නම් ගෲප් එක හරහා දැනුවත් කරන්න.